හොඳයි. බලන්න හැමෝටම ඇහෙනවද කියලා? ගැටලුවක් නැහැ නේද? හරි. එහෙනම් අපි පටන් ගමු. හැමෝටම ආයිබෝවන්. එතකොට දැන් ඔයාලා දන්නවනේ මේ මොකක්ද අද දැන් වෙන්නේ කියලා. අපි ගිය සතියේ තමයි මේ ක්ලාස් එක පටන් ගත්තේ. ඔයාලගේ සිලබස් එකේ තියෙනවා මෙන්න මෙහෙම පාඩමක්. වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිතතාව. වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිතතාව. right මම කෙටියෙන් ලියන්න. හරි මොකද පාඩමේ නම වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිතතාව. occupational health and safety. දැන් මම ගිය සතියේ ක්ලාස් එකේ නැත්තම් ගිය සතියේ කියන්න අමාරුයි. අපි මේ සතියේම තමයි කතා කළේ. අපි දවස් දෙකක් කරනවා මේ ක්ලාස් එක. අපි එක ක්ලාස් එකක් සඳුදා කළා. සඳුදා 5-7 තමයි ඒ ක්ලාස් එක තිබුණේ. එතකොට අද අනිත් ක්ලාස් එක සිකුරාදා 5-7 සතියේ දවස් දෙකක් යනවා. එතකොට මේ පාඩම ඇත්තටම ඊළඟ සිකුරාදා කරපුවාම ඉවරයි. ඒ කියන්නේ සති දෙකෙන් මේ පාඩම ඉවරයි. කියන්නේ ක්ලාසස් 4යි යන්නේ. සති දෙකයි තියෙන්නේ. හරි. එතකොට අපි මේ දක්වා පුතේ මේ පාඩම තුල මෙන්න මෙතෙන්ට කතා කරගෙන ආවා. චුට්ටක් මතක් කරගමු. ඔයාලට මම කිව්වා ආපදා කියලා වර්ගයක්. ආපදා. මතක ඇති නේද? එතකොට දැන් ආපදාවක් කියන්නේ මොකද්ද කින්ද මන්ද කියන ඒවා මතක් කර ඉන්න බලාපොරොත්තුවක් නෑ මගේ. ඔයාලා මං හිතනවා පාඩම් කරලා ඇති. පුතේ ආපදා වර්ග 3ක් තිබුණා. හරි ආපදා වර්ග 3ක් තිබුණා. ආපදා වර්ග 3ක් නෙමෙයි ආපදා වර්ග 5ක් තිබුණා. හරි මොනවද? භෞතික ආපදා, හරි රසායනික ආපදා, හරි ඊළඟට පුතේ ජෛවීය ආපදා, හරි ඊළඟට අපි කිව්වා මම මේක කෙටි නම ලියන්නම් ශ්‍රම සූක්ෂම ආපදා නැත්නම් අපි කිව්වා සුකෝපයෝගී විද්‍යාව ආශ්‍රිත ආපදා කියලාත් කියනවා. අපි මේක කෙටිනේ ශ්‍රම සූක්ෂම ආපදා කියලා කියමු. ඊළඟට මනෝ සමාජීය ආපදා. මනෝ සමාජීය ආපදා. පැහැදිලි නේද? ඊට ඔන්න ඔය ටික මම ඔයාලට කිව්වා. භෞතික ආපදා, රසායනික ආපදා, ජෛවීය ආපදා, ශ්‍රම සූක්ෂම ආපදා, මනෝ සමාජීය ආපදා, ආපදා වර්ග 5යි. ඊළඟට මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා පුතේ භෞතික ආපදා සම්බන්ධ සියලු කාරණා ටික පැහැදිලි කරලා දුන්නා. භෞතික ආපදා සම්බන්ධ සියලු කාරණා ටික පැහැදිලි කරලා දුන්නා. ඒතර අද අපිට කතා කරන්න තියෙන්නේ රසායනික ආපදා, ජෛවීය ආපදා, ශ්‍රම සූක්ෂම ආපදා, මනෝ සමාජීය ආපදා මේ පහම අද කතා කරනවා. හරි මේ පහම කතා කරනවා. කතා කරලා අපිට තව වෙලාව ඉතුරු වුණොත් ආපදා වැළැක්වීම සම්බන්ධව කතා කරනවා. ආපදා වැළැක්වීමේ පියවර 3ක් ඔස්සේ කතා කරන්න තියෙනවා. අපි ඒ ටික කතා කරනවා. එහෙම වෙලාව අපිට සීමා වුණොත්, මදි වුණොත්, එතකොට ඒ ටික සඳුදා කතා කරනවා. එතකොට ඊළඟ සිකුරාදා ඇත්තටම සිකුරාදා ලොකු වෙලාවක් කරන්නත් ඉතුරු වෙන්නේ නැති වෙයි. සඳුදා අපිට ලොකු කොටසක් කතා කරලා ඉවර වුණාම සිකුරාදා සමහරට පොඩි කොටසක් ඉතුරු වෙයි. මොකද මේක කුඩා පාඩමක්. ඔයාලගේ සිලබස් එක තුල මම මේක පටන් ගන්නකොටම කිව්වා ඔයාලගේ සිලබස් එක තුල තියෙන කුඩාම ඒකකය තමයි මේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය කියන මේ පාඩම 16 වෙනි ඒකකය. හරි 16 වෙනි ඒකකය 17 තියෙන්නේ උද්‍යාන විද්‍යාව. එහෙම නැත්නම් විසිතුරු ශාක උද්‍යාන විද්‍යාව කියන එක. එහෙම නැත්නම් ඕනමන්ටල් හෝටිකල්චර් කියනවා. 18 තියෙන්නේ තිරසර ජෛව පද්ධතිවල තිරසර සංවර්ධනය කියන එක. ඊටසේ 19 තමයි අපි කියන්නේ නිෂ්පාදන හා ව්‍යාපාර සංවර්ධන නැත්නම් product and business development නැත්නම් සාමාන්‍යයෙන් ව්‍යවසායකත්වයේ කියලාත් අපේ කට්ටිය කියනවා. ඒ විදිහට තමයි ඔයාලගේ පාඩම් පෙළ ගැස්ම තියෙන්නේ. එතකොට අද අපි එහෙනම් ශ්‍රම සූක්ෂම රසායනික ආපදා, ජෛවීය ආපදා, ශ්‍රම සූක්ෂම ආපදා, මනෝ සමාජීය ආපදා, ඔය ආපදා වර්ග මුලින් ඉස්සෙල්ලා පැහැදිලි කරගෙන ඉමු. ඊළඟට අපි බලමු අපිට ලැබෙන කාලයත් එක්ක තව ඉස්සරහට යනවද කියලා. right. එහෙනම් ගන්න ටියුට් එක අපි නතර කරපු තැනින් මම ඔයාලට ගිය සතියේ රසායනික ආපදා සම්බන්ධ සියලු කාරණා ටික පැහැදිලි කළා. හරි. අපි පටන් ගමු එහෙනම් පුතේ ජෛවී රසායනික ආපදා කියන තැන. මම ඔයාලට ගොඩාක් උදාහරණ එක එක ශේෂ්ත්‍ර අරගෙන පැහැදිලි කරගෙන මේ පාඩම ආවේ. ඔයාලට මතක ඇතේ මම මෙන්න මේ වගේ අවස්ථා කිව්වා. විශේෂයෙන් දැන්
කෘෂි කර්මාන්තය ගත්තහම අපේ ගොවීන් ඉතා විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය භාවිත කරනවා නැත්නම් පලිබෝධනාශක භාවිත කරනවානේ. ඒතර සමහර විට මේ පලිබෝධනාශක මෙයාලගේ ශරීරගත වීමෙන් නොයෙකුත් රෝගාබාධ අනතුරු ඒ කියන්නේ ඒවා මෙහෙම වෙන්න පුළුවන් ක්ෂණිකව ඇති වෙන්න පුළුවන් සමහරට කලන්තේ දාලා වැටෙන්න පුළුවන් ඒ වගේ දේවල් සමහරට වමන යාමක් වගේ වෙන්න පුළුවන් ඒ වගේ ක්ෂණිකව සිදුවන අනතුරු තියෙනවා එහෙම නැත්නම් ටික මේවා ශරීරගත වෙලා කාලයක් ගිහිල්ලා මේ වගේ තියෙන බැරලෝහ වගේ සමහරට වග්වඩු තුල තැම්පත් වෙලා සමහරට වග්වඩු වලට හානි වෙන්න පුළුවන් සමහරට අක්මා වලට හානි වෙන්න පුළුවන් ඒ වගේ කාලයක් ගිහිල්ලා යම් රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන් මම ඉස්සරහට කියනවා එහෙම ක්ෂණිකව ඇති වෙනවට අපි සාමාන්‍යයෙන් කියන්නේ දත් මං ඔයාලට කිව්වා අනතුරු ස්වභාවයක් ගන්නවා කියලා පොතේ ක්ෂණිකව ඇතිවන දේවල් වලට හරි එතකොට කාලයක් ගිහිල්ලා රෝගයක් ඇති වෙනවා නම් සාමාන්‍යයෙන් අපි ඒවට කියනවා රෝගයක්. ඒ කියන්නේ කාලයක් ගිහිල්ලා නම් අපිට හානිය ඇති වෙන්නේ අපි ඒවට කියනවා වෘත්තීය රෝග කියලා. මේකේ ඊළඟට අපි මේ පහ කතා කරලා ඉවර වෙලා ඒ ගැන චුට්ටි පැහැදිලි කිරීමක් මම ඔයාලට කරන්නම් නැවත. එතන මම ওই ගත්තේ උදාහරණයක්. හරි. එහෙනම් මේ රසායනික ආපදා කියන්නේ ඔයා දන්නවා දරුවන් පුතේ අපි විවිධ ශේෂ්ත්‍රවලදී නොඑක ආකාරයේ රසායනික ද්‍රව්‍ය භාවිත කරනවා. එකක් විතරයි කිව්වේ. කෘෂි කර්මාන්තයේදී භාවිත කරනවානේ. නොයෙකුත් කාර්මික ශේෂ්ත්‍රයේදී කර්මාන්ත ශේෂ්ත්‍රවලදී භාවිත කරනවා. අපි සමහර විට දැන් ওই විද්‍යාගාර වගේ දේවල් වලදී භාවිත කරනවා. සමහර විට පිරිසිදු කිරීම කටයුතු වලදී භාවිත කරනවා. මේ වගේ විවිධ පැතිවලදී පුතේ රසායනික ද්‍රව්‍ය අපිට අවශ්‍ය වෙනවා. නොයෙකුත් ශේෂ්ත්‍රවලදී. එතකොට මේ රසායනික ද්‍රව්‍ය වල විෂ ස්වභාවයක් තියෙන්න පුළුවන්. සමහර විට මේවා ගිනි ගන්නාසුළු ස්වභාවයක් ගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ හේතු නිසා මේ රසායනික ද්‍රව්‍ය භාවිතයේදී යම් අනතුරු සිදුවීමේ හැකියාවක් තියෙනවා කියලා අපි කියනවා. පැහැදිලි නේද? right. අපි එහෙනම් මුලින්ම මේ රසායනික ආපදා යටතේ පැහැදිලි කිරීම කරමු. ඔයාලා පෙරලා ගන්න හැමෝම 7 වෙනි පිටුව පෙරලා ගන්න. 7 වෙනි පිටුවේ තියෙනවා පොතේ රසායනික ආපදා කෙමිකල් හැසාඩ්ස් කියලා. අපි එතන පැහැදිලි කිරීම දැන් ලියාගමු. එයන්න මේ විදිහට රසායනික ද්‍රව්‍ය නිසා සිදුවන ආපදා රසායනික ද්‍රව්‍ය නිසා සිදුවන ආපදා රසායනික ආපදා ලෙස හැඳින්වේ. රසායනික ආපදා ලෙස හැඳින්වේ. රසායනික ආපදා ලෙස හැඳින්වේ. රසායනික ආපදා ලෙස හැඳින්වේ. හරි. දැන් එතකොට අතන මේ අපි රිවිෂන් ක්ලාස් එකක් විදිහට තමයි මේක කරන්නේ. ඒතර මේක රිවිෂන් ක්ලාස් එකේ සමහර තියරි ළමිනුත් අපි සම්බන්ධ කරගෙන තියෙනවා. ඒතර නමුත් මේක සාමාන්‍ය මේ ටයිම් ටේබල් එක රිවිෂන් ක්ලාස් ටයිම් ටේබල් එක. එතකොට ඉදිරියේදී අපි මේ ඒ කියන්නේ මේ එන සඳුදා නෙමේ ඊළඟ සඳුදා. අපි මේ පන්තිය තුල රිවිෂන් ක්ලාස් එක තුල තව අලුත් පාඩමක් පටන් ගන්නවා. එතකොට කැමති දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ගොඩක් දරුවන්ගේ ඉල්ලීමක් තිබුණා මට මේ සිලබස් එකට අලුතින්ම එකතුණු පාඩමක් දෙනන් පුතේ වැවිලි භෝග සහ සුළු අපනයන භෝග කියලා. පාඩමේ නම්බර එක දල වශයෙන් මම කිව්වොත් 12 යාන්ත්‍රීකරණයේ පාඩම 13 තියෙන දැවුමේ හා දැවුමේ නොවන. නැත්නම් 14 වෙනි ඒකකේ ඔයාලගේ සිලබස් එක තුල තියෙන. හරි මම නිවැරදි නම් 14 වෙනි ඒකකයේ වැවිලි භෝග හා සුළු අපනයන භෝග ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තේ නැත්නම් නිෂ්පාදන සැකසීම කියන ඒ ඒකකය. එතකොට මම තීරණය කරලා තියෙනවා ඊළඟට මේ රිවිෂන් ක්ලාස් එක තුල කරන්න ඒ 14 වෙනි ඒකකය. ඒ කියන්නේ වැවිලි භෝග හා සුළු අපනයන භෝග ආශ්‍රිත නිෂ්පාදන සැකසීම කියන එක මට යම් ඉල්ලීම් ප්‍රමාණයක් ආවා. සමහර එයාලා ගියපු ක්ලාස් වල ඒවා හරියට කෙරුන්නේ නැහැ. සමහර ඒවා ඔන්ලයින් කාලේ කරපුවා ඉච්චර තේරුනේ නැහැ. ඒ සමහර වෙයි කියන්නේ මුලින් ඔන්ලයින් විදියට කරලා තියෙන කලින් අපේ කියන්නේ දෙවන රැල්ලේදී නේද කොරෝනා දෙවන රැල්ලේදී සහ සමහර පළවෙනි රැල්ලේ හරි මොකේ හරි ඒ කරපුවා සමහරට තේරුන්නේ නැහැ. සමහර අයට ඒ ක්ලාස් මිස් වෙලා එහෙම ගොඩක් කතන්දර කිව්වා. සමහර ක්ලාස් වල කරලත් නැහැ කියලා කිව්වා.
ඉතින් ඒ නිසා මම තීරණය කළා මේ පාඩම ඊළඟට පටන් ගන්නවා. එතකොට කැමති දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ එන සඳුදා නෙමේ. ඒ කියන්නේ මම හිතන්නේ සඳා එන්නේ මේ සඳා එන්නේ 30 වගේ මට මතක තියෙන විදිහට. 30ද? නෑ 30 නෙමේ. අද කවද්ද 25 26 සෙනසුරාදා 27 28. 28 නෙමේ. එතකොට එන්නේ ඊළඟ මාසේ ජූලි මාසේ මම හිතන්නේ ජූලි මාසේ 5 වෙනිදාට වගේ වැටෙන්නේ. ඒතර මේ ජූලි මාසේ 5 වෙනිදාට අපි අලුත් පාඩමක් මේ BST රිවිෂන් ක්ලාස් එක තුල නැත්නම් මේ ස්පීඩ් රිවිෂන් ක්ලාස් එක තුල අපි ආරම්භ කරනකොට ඕන කැමති දරුවන්ට ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. කරන්නේ ටියුට් එකක් හරහා. එතකොට ඕන දරුවෙකුට සම්බන්ධ වෙන්න මම අවස්ථාව දෙනවා. හැබැයි ටියුට් එක ලබා දීම කරන්නේ අදාළ ගෙවීම් කරන දරුවන්ට විතරයි. එහෙම නැත්නම් විශේෂ ප්‍රතිලාභයක් ලබා දීලා තියෙනවා මම මේ දවස්වල රිවිෂන් ඇග්‍රි වලට ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකක් කරගෙන යනවා. කවුරු හරි දරුවෙක් ඒ ඇග්‍රි වල ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් ඔහුට හෝ ඇයට වරක් ප්‍රසාදයක් විදිහට මම ඒ හා සමගාමීව කරන ඒ BST රිවිෂන් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් දීලා තියෙනවා. හරි. ඒකට මේ විදිහට කරගෙන යනවා. ඒ කියන්නේ ඇග්‍රි වලට රිවිෂන් එකට සම්බන්ධ වෙනවා නම් යම් දරුවෙක් ඒත් එක්ක සමගාමීව යන BST රිවිෂන් ක්ලාස් එකට නොමිලේ සම්බන්ධ වීමේ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒකට ඒක ඇත්තටම ඔයාලට ලොකු වරක් ප්‍රසාදයක්. නැත්නම් ඔයාලට මේ වෙලාවේ හැටියට ලොකු උදව්වක් වෙන්න පුළුවන්. ඉතින් කැමති දරුවන්ට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හරි. හොඳයි. එතකොට එහෙනම් මොකද්ද රසායනික ආපදාවක් කියන්නේ පුතේ? රසායනික ද්‍රව්‍ය නිසා සිදුවන ආපදා කියලා අපි කියනවා. අපි ඒකටම මෙහෙම ලියමු. මිනිසා නොයෙකුත් කටයුතු ලියන්න පුතේ. මිනිසා නොයෙකුත් කටයුතු සිදු කරගෙන යාමට මිනිසා නොයෙකුත් කටයුතු සිදු කරගෙන යාමට රසායනික ද්‍රව්‍ය යොදා ගනී. රසායනික ද්‍රව්‍ය යොදා ගනී. මෙම රසායනික ද්‍රව්‍ය වල කියලා ලියන්න පුතේ. මෙම රසායනික ද්‍රව්‍ය වල විෂ බව ඒ ටික ක්‍රමාදාලා ලියන්න ඔයා. විෂ බව ගිනි ගන්නා සුළු බව පුපුරන ශීලයේ ආදී ලක්ෂණ හේතුවෙන් නොයෙකුත් අනතුරු සිදුවිය හැක. නොයෙකුත් අනතුරු සිදුවිය හැක. right. අපි උදාහරණ කීපයක් ලියමු නේද? ඔතන මම උදාහරණ දෙකක් ලියන්න පුතේ ඔයාට ඉඩ තියලා තියෙනවා. අපි ලියමු ඒකේ පළවෙනි උදාහරණය ලියන්න තියෙන ඒ ඉඩේ ලියන්න මේ විදිහට විෂ වායු කමාවක් කෘමිනාශක
කෘමිනාශක විෂ වායු කෘමිනාශක ඊයම් ඇස්බෙස්ටෝස් වැනි දෑ ඇස්බෙස්ටෝස් ලියන්න පුළුවන් නේද? ඇස්බෙස්ටෝස් වැනි දෑ ආග්‍රහණය වීම. හරි, ආග්‍රහණය වීම. ඇස්බෙස්ටෝස් වැනි දෑ ආග්‍රහණය වීම. හරි, ඇස්බෙස්ටෝස් වැනි දෑ ආග්‍රහණය වීම. පැහැදිලිද? ඒතරේ අපි පළවෙනි උදාහරණය ලිව්වේ විෂ වායු කෘමිනාශක ඊයම් වලහල ඇති මේ ඇස්බෙස්ටෝස් කර්මාන්තයේදී ඒ නිකුත් වෙන ඩස්ට් එක ගොඩක් විෂ සහිතයි පුතේ, පිළිකාකාරකයි. ඒ නිසා තමාර එක කාලෙක ඔය ඇස්බෙස්ටෝස් භාවිත කරන්න එපා කියන දේ තිබුණේ. නමුත් ඒ වගේම ඔයාලට මතක ඇති ඔය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ඉන්න කාලේ එයා මේ ඇස්බෙස්ටෝස් තහනම් කළා අපේ රටේ. නමුත් මතක තියාගන්න ඉතින් අපි පුංචි රටවල් හරිනේ, අපේ රට අනුව ගත්තම අපි පුංචි මිනිස්සුනේ, අපිට ලොකු මිනිස්සුත් එක්ක හැප්පෙන්න බෑනේ. දැන් ඇමතිවරු ඇමතිවරු ඒ ලොකු මිනිස්සු කරනවා ගොඩක් දුරට අපි නිකන් ඔහි බලාගෙන ඉන්න එකනේ කරන්නේ. අපිට වෙන කරගයා ගන්න දෙයක් නැහැ නේ. උන් කරන දේවල් අපි බලාගෙන ඉන්න ඕනේ. ඒ වගේ ඉතින් ලොකු රටවල් එක්ක හැප්පෙන්න අමාරුයි. ඉතින් මට මතකයි ඒ සිද්ධිය මෛත්‍රීපාල සිරිසේන මේ රුසියාවෙන් තමයි අපි ගොඩක් දුරට ඇස්බෙස්ටෝස් ගේන්නේ ලංකාවට. ඒතර මේ ඇස්බෙස්ටෝස් ගෙන්වීම තහනම් කරනවා අපි. හරි, ඒතර අපි රුසියාවෙන් ඇස්බෙස්ටෝස් ගෙන්නන එක තහනම් කරනකොට ඊට විරුද්ධව රුසියාව වෙන ක්‍රියාමාර්ග ගන්නවා ඒකට. හරි. ඒතර අපේ රටෙන් රුසියාවට අපේ යනවා අපේ ගොඩක් අය රුසියාවේ ওই වෛද්‍ය පීඨවලට එහෙම ඒ අධ්‍යාපනය සඳහා යනකොට ඒව සම්පූර්ණයෙන් නතර කරනවා. ඊට පස්සේ අපේ තේ ගන්න එක එයාලා නතර කරන්න පටන් ගත්තා විවිධ හේතු දාලා. මේ කුරුමිනියෙක් ඉන්න කතාවක්. ඔයාලට මේ සිද්ධි මතකද දන්නේ? කුරුමිනියෙක් හිටියා කියලා. ඒ වගේ ගොඩාක් සිද්ධි මවලා අපේ තේ ගන්න එක නතර කරන්න උත්සාහ කළා. ඉතින් අපිට අනිත් පැත්තට ආයෙ සිද්ධ වුණා අර ගත්ත නීතිය ආපස්සට ගන්න, හකුලා ගන්න. දැන් ආයෙ අපි ඉතින් ඇස්බෙස්ටෝස් ගෙන්නනවා. ඉතින් මම ඒකයි කිව්වේ අපිට එහෙම සමහර අවස්ථාවලදී අපිට අවශ්‍ය වුණා සමහර තේරන වලට අපිට ගන්න බැරි වෙනවා. හරි, ඒ බලවත් රාජ්‍යයන් එක්ක ගනුදෙනු කරනකොට සමහරට එයාලා ගන්න ඊළඟ ක්‍රියාමාර්ගය අපිට ඊට වඩා දැඩි ලෙස බලපෑමක් ඇති කරනවා. මෙහෙමයි. අපි කුඩා රාජ්‍යයක් කියන්නේ මම කියන්නේ රට බිම් ප්‍රමාණය නෙමෙයි මම කතා කරන්නේ. බිම් ප්‍රමාණයේ කුඩා රාජ්‍යයන් ඊට වඩා බලවත් ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් කියුබාව. එයාලා බලවත් කියන්නේ එයාලා ස්වාධීන රාජ්‍යයන්. ඊට පස්සේ දැන් සිංගප්පූරුව ගත්තාම ඔයාලා අහලා ඇති අපිට වඩා ගොඩාක් කුඩා රටක්. සාමාන්‍යයෙන් තියෙන බිම් ප්‍රමාණය ගත්තාම අපේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන බිම් ප්‍රමාණය හා සමාන කොටසක් කියලානේ අපි කියන්නේ. අර කියනවනේ ඒ කවුද ලී ක්වාන් යූද ඔහොම එක්කෙනෙක් නේද සිංගප්පූරුවේ නිර්මාතෘ කියලා කියන්නේ. මට හරියට මතක නැහැ. සාමාන්‍ය දැනීම ටිකක් අඩුයි. එයා කොළඹ දැකලානේ කොළඹ විදිහටනේ සිංගප්පූරුව නිර්මාණය කළා කියලා කියන්නේ. නමුත් සිංගප්පූරුව දියුණුනා දැන් ඉතින් අපේ කොළඹ දියුණුයි. නමුත් ඉතින් සිංගප්පූරුව රටක් විදිහට ගොඩක් දියුණු තත්ත්වයේ අද ඉන්නවා. ඉතින් මම කියන්නේ රට කුඩා කියන අදහස නෙමෙයි මම මේ දෙන්නේ. අපි ආර්ථික වශයෙන් දුබලයි නේ පුතේ. අපිට ආර්ථික ශක්තිය අඩුයි. ඉතින් නෑ කමන්නේ උඹලා අපේ තේ ගත්ත රවුලක් නේ අපිට අපේ ළමයි මෙහි තියන අපිට උපාධි දෙන්න පුළුවන් කියලා එහෙම තියෙන එකට එන්න තරම් අපිට ශක්තියක් නෑ. ඒක නිසා ඉතින් අපිට ආපස්සට ඒ තීරණයට එන්න වුණා. හරි, දැන් නැවත ඉතින් අපි ඒ විදිහට ඇස්බෙස්ටෝස් ගෙන්වීම කරනවා. ඉතින් ඒ වගේ නොයෙකුත් සිද්ධි තියෙනවා. ඉතින් මේ ඇස්බෙස්ටෝස් ආශ්‍රිත වේ ජනනය වන ඩස්ට් එක ගොඩක් අහිතකරයි, පිළිකාකාරකයි කියලා අපි කියනවා. right එතකොට දෙවෙනි උදාහරණය ලියන්න ඔයා. දෙවෙනි උදාහරණය අම්ල වර්ග. දෙවෙනි උදාහරණය ලියන්න අම්ල වර්ග බෙන්සීන් අහලා තියෙනද ඔයාලා ගොඩක් ගොඩක් නෙමෙයි ඔක්කොම ස්ක්‍රිප්ට් එහෙම කරනවනේ. ඔක්කොම කරන්න ඕනනේ. බෙන්සීන් වැනි
රසායන ද්‍රව්‍ය සමේ තැවරීම බොහෝ විට පිළිස්සෙන්න පුළුවන්. රසායන ද්‍රව්‍ය සමේ තැවරීම. රසායන ද්‍රව්‍ය සමේ තැවරීම. රසායන ද්‍රව්‍ය සමේ තැවරීම. පැහැදිලිද? right. හරි. එතකොට අපි ඔන්න රසායනික ආපදා ගැන මූලික හැඳින්වීමක් කරගත්තා. නැවත චුට්ටක් මතක් කරගමු අපි. එතකොට රසායනික ද්‍රව්‍ය නිසා සිදුවන ආපදා රසායනික ආපදා කියනවා. එතකොට අපි අපේ එදිනදා ජීවිතයේදී නොයෙකුත් කටයුතු වලදී විවිධ කර්මාන්තවලදී නේද අපි රසායනික ද්‍රව්‍ය බොහෝ දුරට භාවිත කරනවා. එතකොට මේ රසායනික ද්‍රව්‍ය වල තියෙන මෙන්න මේ ගුණ පොතේ. දැන් ඔයාගෙන් ඇහුවොත් මෙන්න ඔයා විශේෂයෙන් ওই වගේ තැන්වලදී සැලකිලිමත් වෙන්න ඕන. ඔයාගෙන් ඇහුවොත් මේ රසායනික ද්‍රව්‍ය භාවිතයේදී නොයෙකුත් ආපදා සිදුවිය හැක. එසේ ආපදා සිදුවීමට රසායනික ද්‍රව්‍ය සතු ගුණාංග. තේරෙනවද මම අහන ප්‍රශ්නය? රසායනික ද්‍රව්‍ය නිසා දැන් ආපදා වෙනවනේ. ඇයි රසායනික ද්‍රව්‍ය වලින් ආපදා වෙන්නේ? මොනවද රසායනික ද්‍රව්‍ය සතු ඊට හේතු වන ගුණාංග? හරි. එහෙනම් අන්න ඕක ඇතුලෙන් අපි ටික එළියට ගන්න දක්ෂ වෙන්න ඕනේ. මොනවද? ගිනි ගන්නා සුළු බව එකක්. හරි. ඊට පස්සේ ඒ වගේ තියෙන පුපුර්ණශීලී ගුණාංගය කියලා අපි කිව්වා. තව එකක් අපි කිව්වා ඒවා බොහෝ දුරට විෂ සහිතයි. ඒ විෂභාවය නිසා අපි කියනවා ආපදා වෙන්න පුළුවන්. එහෙනම් ඔයා මේ ලක්ෂණ තුන පොඩ්ඩක් highlight කරගත්තත් කමක් නැහැ පුතේ. විෂ බව, ගිනි ගන්නා සුළු බව, ඊළඟට අපි කිව්වා තුන්වෙනි එක හරි තුන්වෙනි එක අපි කිව්වා පුපුරණශීලී බවනේ. පුපුරණශීලී බව. right. පැහැදිලි නේද? ඒක highlight කරගන්න. සමහර විට ඒක ඇතුලෙන් අරගෙන අපි ව්‍යුහගතයේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊළඟට බලන්න ඔයාගේ ටියුට් එකේ මම යටින් දෙනවා මෙහෙම. රසායන ද්‍රව්‍ය පරිහරණයේදී ඒවා මුඛයෙන්, නාසයෙන් හා සමතුලින්. ඔව්. සාමාන්‍ය රසායනික ද්‍රව්‍යයක් දරුවනේ අපේ ශරීරයට යන්න පුළුවන් මාර්ග තුනක් තියෙනවා කියලා අපි කියනවා. එකක් තමයි අපි ආහාර ගන්නකොට ඒ ආහාර වගේ දේවල් හරහා කියන්නේ මුඛයෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරට ඍජුව යන්නත් පුළුවන්. දැන් අපේ අතේ රසායනික ද්‍රව්‍ය තැවරිලා තියෙනවා කියලා අපි හිතුවොත් අපි අත සෝදන්නේ නැහැ කියලා හිතන්න. අපි අත සෝදන්නේ නැතුව මොකක් හරි දෙයක් අපේ ආහාර ගන්න වගේ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. හරි මොනවා හරි දෙයක් වෙලා අපි හරි කට ඇතුළට අත දැම්ම කියලා හිතන්නකෝ. ඔය අපේ දිවේ හරි කොහේ හරි ස්පර්ශ වුණා කියලා හිතන්නකෝ. එතකොට අන්න මුඛය හරහා මොකද වෙන්න පුළුවන්? ශරීරගත වෙන. අතට බොහෝ විට අපේ ආමාශය වගේ තැන්වලට ගිහිල්ලා ඒ තැන්වලදී මෙයා විෂ ඇති කිරීමක් කරන්න පුළුවන්. ඒක එකක්. එහෙම නැත්නම් අපි ශ්වසනය කරද්දී අපි ආශ්වාස කරද්දී ඒ ආශ්වාස වාතයත් එක්ක අපේ ශරීරයට ඇතුල් වීමක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ ශ්වසන පද්ධතිය ආශ්‍රිත නොයෙකුත් රෝගාබාධ ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපි කියන අපතේ දැන් සමේ තැවරුනොත් ඒ තැවරුණු ස්ථානය හරහා සමතුලින් අපේ ශරීරය තුළට ඇතුල් වෙලා විෂතාවයක් ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? හරි ගැටලුවක් වුණේ නේද? එතකොට ඒකත් ඔයා චුට්ටක් highlight කරගන්නවද? හරි මම ඒ කියනේව highlight කරගන්න. මොකද එතකොට ලේසි ඔයාට තේරෙනවා. එතකොටයි මම මේක highlight කරන්න කිව්වේ කියලා පාඩම් කරනකොට හිතනවා. ඒ කියන්නේ මේක වැදගත් නිසානේ සර් කියන්නේ නැත්තේ කියලා. ඒ නිසා highlight කරගන්න මුඛයෙන්, නාසයෙන් සමතුලින්. ඔන්න ඔය කියන මාර්ග තුන හරහා අපේ ශරීරයට රසායනික ද්‍රව්‍ය ඇතුල් වෙන්න පුළුවන් කියනවා. ඊළඟට පුතේ මෙහෙම කියනවා මේ බලන්න. රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම නිසා සිදුවන බලපෑම ආකාර දෙකයි. හරි. මම වාට මේක මීට කලින් කිව්වා. දැන් අපි හිතන්නකෝ මම පලිබෝධනාශක යොදන අපිට ගොඩක් සමීප උදාහරණයක් ගන්න. දැන් ගොවියෙක් පලිබෝධනාශක ඉසින අතරතුර එකපාර අපි හිතමු කලන්තේ දාලා වැටුණා කියලා. එහෙම නැත්නම් එයාට වමන යන්න පටන් ගත්තා කියලා හිතන්න. හරි එතකොට එයාගේ දැන් ශරීරය තුළට මොනියම් ආකාරයකින් හෝ ඒ පලිබෝධනාශක ශරීරගත වෙලා පුතේ. හරි අපි හිතමු එහෙම ශරීරගත වෙලා තියෙන. හරි ඒතර ඒ ශරීරගත වීම නිසා සිදුවන හානිය ඒ වෙලාවෙම ඇති වෙලානේ තියෙන්නේ. අන්න ඒ වගේ බලපෑමකට අපි කියනවා තීව්‍ර බලපෑමක් කියලා. පැහැදිලිද? ඒතර ඒක තමයි කියන්නේ තීව්‍ර බලපෑම නැත්නම් acute toxic එකක් කියලා අපි ඉංග්‍රීසියෙන් සමහර ලාවට උකට කියනවා. හරි acute කියන වචනේ තමයි අපි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් මේ මොකද දැන් එහා පැත්තේ තුරු කැලල තියෙනවා. එහා පැත්ත පෙරලා ගන්න පුළුවන්. දැන් අපි ඔයාලා හැමෝම අහලා තියෙනවා අපේ රටේ අනුරාධපුරයේ පොළොන්නරුව වගේ පැත්තට ගියපුවම දරුණු රෝගී තත්ත්වයක් තියෙනවා.
බොහෝ නොවන රෝගී තත්ත්වයක් තියෙනවා. වකුගඩු රෝගය අපි සාමාන්‍ය එකට කියනවා අනියත නිදානයක් සහිත වකුගඩු රෝගය. අනියත නිදානයක් කියන්නේ දරුවනේ තවමත් පැහැදිලිව නිශ්චිතව හේතුව නිර්ණය කරගෙන නැහැ මේ වකුගඩු රෝගයට හේතුව මොකක්ද කියන එක. හැබැයි මම මේ ඊයේ පෙරේද රූපවාහිනී වැඩසටහනකට අහුම්කම් දුන්නා. එතෙන්ට එක්තරා පරිශන ආයතනයක මහාචාර්යවරයෙක් ඇවිල්ලා පැහැදිලි ප්‍රකාශයක් කළා. එයාලා පරීක්ෂණ කළාලු. ඒ පරීක්ෂණ වලින් බොහෝ දුරට තහවුරු වෙන්නේ මේ වකුගඩු රෝගයට හේතුව මේ පලිබෝධනාශකමත් නෙමෙයි එයාලා භාවිතයට ගන්න ජලයේ තියෙන ෆ්ලෝරයිඩ් හරි එයාලගේ වතුරේ වැඩිපුර ඒ කියන්නේ අනුරාධපුරයේ පොළොන්නරුව වගේ පැතිවල පුතේ වතුරේ වැඩිපුර ෆ්ලෝරයිඩ් අන්තර්ගත වෙනවා. හරි ඒක නිසා තමයි ඔයාලා නිකමට සමාජයට ඔයාලා වුණ කැම්පස් එකේම ගිහපුවම චුට්ටක් බලන්න ඔයාලගේ අනුරාධපුරයේ පොළොන්නරුව ඒ වගේ පැතිවලින් යාළුවෝ ඒවි. බොහෝ දුරට හැමෝගෙම නැති වෙන්න පුළුවන්. බොහොමයක් ඒ වගේ පැතිවල අයගේ දත්වල යම් ප්‍රමාණයකට කහට දෙනවා. හරි. සමහර විට නැති වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ යා අනුරාධපුරේ වුණාට එයා භාවිත කරන වතුර සමහරට ෆිල්ටර් වෝටර් ඒ වගේ වෙන්න පුළුවන් නේ. හරි. සමහර අයගේ බොහොමයක් අයගේ සමහරට යම් ප්‍රමාණයකට දත්වල මැලියම් වගේ එහෙම නැත්නම් කහට වගේ හඳුනා ගන්න පුළුවන්. අන්න ඒ කහට ඇති වෙන්න හේතුවක් කියන අපතේ මෙන්න මේ ෆ්ලෝරයිඩ්. ජලයේ වැඩිපුර ෆ්ලෝරයිඩ් අන්තර්ගත වීම. ඒ වගේම ඔයා විශේෂයෙන් මතක තියාගන්න දැන් අපි ඔය දන්තාලේප වලට ෆ්ලෝරයිඩ් එකතු කරනනේ අපි අර ආහාර ප්‍රබල කිරීම යටතේ උදාහරණයක් විදිහට ආහාරයක් නොවුණත් ආහාර ප්‍රබල කිරීම යටතේ අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේ දන්තාලේප වලට ෆ්ලෝරයිඩ් එකතු කිරීම. ආහාරයක් නෙමෙයි. නමුත් ඒක උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ওই ෆ්ලෝරයිඩ් එකතු කරන්නේ අනික් ප්‍රදේශවල ලංකාවේ මිනිස්සුන්ට ලැබෙන ෆ්ලෝරයිඩ් ප්‍රමාණය අඩුයි. හරි මෙතන ඇග්‍රි කරන දරුවෝ ඉන්නවනම් එයාලා දන්නවා මේ ෆ්ලෝරයිඩ් උණතාවයේ තියෙනවා අපි අපේ රටේ තියෙන මන්ද පෝෂණ තත්ත්ව වලින් එකක් විදිහට අපි සලකනවා ෆ්ලෝරයිඩ් මන්ද පෝෂණ. පැහැදිලිද? එතකොට ඒ නිසා අපි දන්තාලේප හදනකොට අර ලුණු වලට අයඩින් එකතු කරනවා වගේ පුතේ දන්තාලේප හදනකොට දන්තාලේපුවට අපි ෆ්ලෝරයිඩ් එකතු කරනවා. පැහැදිලිද? හැබැයි අනුරාධපුරයේ පොළොන්නරුව වගේ පැත්තක කෙනෙක් මෙන්න මේ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත කළොත් තේනවාද? ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත කළොත් මේ තත්ත්වය එයාට වැඩි වෙන්න පුළුවන්. ඇයි? එයාලගේ වතුරෙත් එයාලට අවශ්‍ය ෆ්ලෝරයිඩ් ප්‍රමාණය තමයි වැඩිපුරත් එක්ක තියෙනවා. දැන් එයා දන්තාලේප වලින් ෆ්ලෝරයිඩ් ගන්න හදනවා. එතකොට අන්න එයාලගේ දත්වල කහට ඇතිවීමේ හැකියාව වැඩි. එතකොට අනුරාධපුරයේ පොළොන්නරුව වගේ පැත්තක කෙනෙක් නම් බොහෝ දුරට පාවිච්චියට වඩා සුදුසුයි ෆ්ලෝරයිඩ් අන්තර්ගත නොකර හදන දන්තාලේප වර්ගයක් මතක තියාගන්න. පැහැදිලිද? right. එතකොට ඒකේ එකක් කියන්නේ පුතේ මේ පරීක්ෂණයෙන් තහවුරු කරගත්තා කියන එක හේතුවක් තමයි. හරි පරීක්ෂණයෙන් තහවුරු කරගත්ත එක හේතුවක් තමයි මේවා දැනගන්න ඕන. හරි මේ ජලයේ තියෙන අධික ෆ්ලෝරයිඩ් ප්‍රමාණය හේතුවෙන් මෙයාලට වකුගඩු රෝගය ඇති වෙන්න පුළුවන් කියනවා. පැහැදිලිද? ඊළඟ කාරණේ කියන්නේ මේ ගෝවීන් බොන ජල ප්‍රමාණය ඉතාමත් අඩුයි. හරි ගෝවීන් බොන පානය කරන ජල ප්‍රමාණය ඉතාමත් අඩුයි. සමහරවිට කුඹුරට ගිහිල්ලා හරි වැඩ කළාට සමහරවිට තේ වතුර අනම්මනම් කහට ටිකක් බොනවා. මෙයාලා වතුර බොන්නේ නැහැ. හරි. ඒතර මේ වතුර බොන ප්‍රමාණය මම ඔයාලටත් කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට අතිශය වැදගත් පානයක් තමයි වතුර කියලා කියන්නේ. හරි වෙන මොකුත් බොන්න එපා. අර මේ ළඟදී ඔයාලට සිද්ධියක් ආරංචි වෙන්නේ නැති නේද? ලෝකේ ජනප්‍රියම සහ දක්ෂතම පාපන්දු ක්‍රීඩකේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අහලා ඇති. එයා එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මොකක් හරි ටූර්නමන්ට් එකක ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබිලා තියෙනවා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී මේ එයා ඒ මයික් එක ගාව වාඩි වුණාට පස්සේ එතන ඉස්සරහ තියෙනවා කොකා කෝලා බෝතල් දෙකක්. හරි මෙයා මේ කොකා කෝලා බෝතල් දෙක පැත්තකින් තියෙනවා. පැත්තකින් තියලා එයා එතෙන්ට අර බෝතල් කරපු පානීය වතුර බෝතල් තියෙන්නේ. ඒ වතුර බෝතලයක් අරගෙන පැහැදිලිව එයා කියනවා මේ වතුර තමයි මිනිස්සු බොන්න ඕනේ කියලා. ඇත්ත. හරි. ඒක එයා ඇයි කිව්වේ එයා කොකා කෝලා කම්පැනියත් එක තරහද මම දන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න අපි බොන්න ඕනේ වතුර. හරි. අපි ඔය එක එක ජහජරාව බීලා හරියන්නේ නැහැ. කොකා කෝලා, ස්ප්‍රයිට්, අර ප්‍රයිට් මේ ප්‍රයිට් ඕවා බීලා හරියන්නේ නැහැ. ඕවා හදලා තියෙන්නේ වතුරට සීනි දාලා.
හරිද? වතුරට සීනි දාලා කලර් එක ගන්න කලරින් ටිකක් දාලා අර ගෑස් එක ගන්න කාබන් ඩයොක්සයිඩ් ඇතුළට ගහලා හදලා තියෙනවා. ඕකේ ඒරෙන්න ඔයාට හම්බෙන කිසි දෙයක් නැහැ. හරි යෞවනයේ පොපියන චමත්කාරය කිව්වට පුතේ ටික කාලෙකින් තමයි ඕවා එක්ක සීනි වැඩි වෙලා නොයෙකුත් කතන්දර වලට එන්නේ. මම කියන්නේ මේ නිතර බොන්න එපා. කලාතුරකින් ඉතින් එහෙම චුට්ටක් බිව්වා කියලා එහෙම හානියක් වෙන්නේ නැහැ. ඕනෑම දෙයක් අපේ ශරීරයට අනවශ්‍ය ප්‍රමාණයෙන් ලැබෙනකොට තමයි ඒක හානියක් වෙන්නේ. ඔයා මාසෙකට සැරයක් කොකාකෝලා ටිකක් බිව්වා කියලා ඔයාගේ ශරීරයට හානියක් වෙන්නේ නැහැ. හැබැයි මම දැකලා තියෙනවා පුරුද්දක් විදියට ක්ලාස් එකට ගියාට පස්සේ වෙන මුකුත් බොන්නේ නැහැ. හරි කොකාකෝලා එකක් හරි ස්ප්‍රයිට් එකක් හරි කඩාගෙන තමයි ගොඩක් අය බොන්නේ. මොකද මම ක්ලාස් වලට යනවා ආයතන වලට යනවා මම දැකලා තියෙනවා. ගොඩාක් උසස් පෙළ ළමයිටත් වඩා ගොඩාක් මේ ඔය 6 7 වගේ පන්ති වල ළමයි අධික ලෙස මේ කොකාකෝලා නම් බොන්න ඇබ්බැහි වෙලා පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපේ ශරීරයට අහිතකර දේවල් වලහලා ඇති කොකාකෝලා ගැන තව කිව්වොත් ඔක් টয়ලට් හොදන්න ගන්නත් පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ টয়ලට් වල කුණු ඒ කහට හරි අපූර්වට අයින් වෙලා යනවා කියනවා මේ කොකාකෝලා වලට ඕනනම් දාලා පරීක්ෂා කරලා බලන්න. හරි. ඉතින් බොන්නම ඕනනම් තිබහට බොන්නම බොන්න හොඳම දේ තමයි පිරිසිදු වතුර. වතුර කියලා කියන්නත් එපා. පිරිසිදු වතුර බොන්න. වෙන කිසි දෙයක් බොන්න එපා. තව ඉතින් අපිට ඔය සිසිල් බීම් වගේ දේවල් වලට බොන්න හොඳ පානයක් තියෙනවා ඒ තමයි තැඹිලි. හරි. ඔයා දන්නවා ඇති අපේ රටෙන් තැඹිලි. හරි. පිට රටට යවනවා. හරි ඔය තැඹිලි ගෙඩිය වටේට අර ලන්ච් ෂීට් එකක් වගේ පොලිතීන් ආවරණයක් දාලා ඒ වගේ අර තුනී පොලිතීන් ආවරණයක් දාලා ඕවා යවනවා පිට රට. හරි. එතකොට පිට රටින් අපිට ගේනවා කොකාකෝලා අපේ හොඳම පානය මේ ලෝකේ පරීක්ෂණ වලින් හොයලා තියෙන හොඳම පානය. හරි. හොඳම පානය තමයි තැඹිලි කියලා කියන්නේ. මම එක්තරා ෆිල්ම් එකකදී දකිනවා මෙයාලා මේ ඔය කාන්තාරයක් වගේ ප්‍රදේශයක යම් කිසි ගැටුමකට මැදි වෙනවා. හරි. එතකොට මේ එක කෙනෙකුට මේ වෙඩිල්ලක් හරි මොකක් හරි වදිනවා. ඊට පස්සේ ඒ අසල මේ පොල් ගහක් හරි ඒ තැඹිලි ගහක් හරි මොන හරි තියෙනවා. එක පුද්ගලයෙක් මේ ගහට නගිනවා. හරි. නැගලා ඒකෙන් මේ තැඹිලි ගෙඩි ටිකක් කඩා නැවිලා. හරි. ඒක ඇස්ස කපලා ඒකට ඇතුළට බටයක් ගහලා. හරි. බටයක් ගහලා ඒ බටේ කෙලවරට අර අපිට ගහන්නේ සේලයින් දෙනකොට කටු තියෙන්නේ. එවැනි කටුවක් ගහලා අර මේ තැඹිලි ගෙඩි හරි කුරුම්බ හරි මොනවා හරි ඒක මෙහෙම එල්ලලා තියෙනවා. දැන් අර බටේ තියෙනවා මෙහෙම. බටේ ඇවිල්ලා මෙහෙම කටුවකින් අර මිනිස්සයාගේ ශරීරයට ගහලා තියෙනවා. දැන් මේ මොනවද දෙන්නේ? මේ සේලයින් දෙන්නේ පුතේ. හරි සේලයින්. පැහැදිලිද? ඒ කියන්නේ මේ කුරුම්බ වතුර නැත්නම් තැඹිලි වතුර සේලයින් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම ওই වාරියපොළ ක්ලාස් කරන ආයතනයේ ඒ සර්ගේ ලොකු පුතා. හරි එයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ හා කළමනාකරණ පිරිවෙන් ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ෆැකල්ටි එකේ එයාගේ ෆයිනල් ඉයර් රිසර්ච් එකට එයා කළේ මේ තැඹිලි අපිට තැඹිලි භාවිත කරලා, ඒ කියන්නේ තැඹිලි දැන් ඔය ඍජුවනේ එහෙම නෙමෙයි, තැඹිලි භාවිත කරලා මේ සේලයින් හදන පරීක්ෂණය මට අහන්න බැරි වුණා ඒකේ සාර්ථකත්වය කොච්චර දුරට ගියාද කියලා. හැබැයි ඒ තරම් වටින ගුණාංග, ඒ කියන්නේ මේකේ රසායනික කෙමිකල් ඇනලයිසිස් එක ගත්තොත්, මේකේ රසායනික සංයුතිය ගත්තොත් ඒ තියෙන සියලු රසායනික ද්‍රව්‍ය පොතේ අපේ ශරීරයට පුදුමාකාර වටිනාකමක් තියෙන රසායනික ද්‍රව්‍ය. ඒ නිසා පුළුවන් නම් ඒ වගේ ඔයත් වැරදි දෙයකට පෙළඹිලා තියෙනවා නම් ඔය සිසිල් බීම වගේ දේවල් බොන්න ඒක අත්හැරලා පුළුවන් තරම් හැම විටම ඔය තැඹිලි වගේ දේවල් බොන්න. අනික ගෑන් ළමයි එහෙමනම් ලස්සන වෙයි, කොණ්ඩේ දික් වෙයි, ඒ වගේ වෙනත් නේද? සම පැහැපත් වෙයි, ඒ වගේ වෙනත් වටිනාකම් නැත්තම් වෙනත් වාසිත්වයක් ලැබෙන. හැබැයි කොකාකෝලා බිව්වා කියලා ඔයා ලස්සන වෙන්නේ නැහැ. හරි වටින අර පොරක්වයක් වගේ ලැබෙන ඇති කොකාකෝලා බෝතලේ කටේ තියාන ගුඩුස් ගාලා බොන කොටයි තැඹිලි බෝතලේ කටේ තියාන ගුඩුස් ගාලා තැඹිලි ගෙඩිය කටේ තියාගෙන ගුඩුස් ගාලා බොන කොටයි ඒක නිකන් අරක නිකන් ගොඩේ ගතියක් සහ මේක පොෂ් ගතියක්. හැබැයි ඉතින් හරි අපි ඊට පස්සේ වෙන දේ ගැන නේද අවධානය දෙන්න ඕනේ. ඒක නිසා ඔන්න මතක තියාගන්න අපිට තියෙනවා වටින දේවල්. හැබැයි අපි ඒ වටින හැමදේම පිටරටට දෙනවා. පිටරට තියෙන ඔක්කොම ජරාව අපි ගෙනල්ලා හරි අපූර්වට අපි සුද්දාගේ දේවල් වලට ආවඩනවනේ කොහොමත්. අපි සුද්දාගේ දේවල් මහා ලොකුවට අරගෙන භාවිත කරනවා. ඉතින් ඒක තමයි අපිට වැරදිලා තියෙන
තැන. ඉතින් ඔයාලා තරුණ පරම්පරාව අපි ඔයාලා වෙනස් වෙන්න ඕන. ඔයාලා මේ රට වෙනස් කරන්න ඔයාලගෙන් තමයි ඒක වෙන්න ඕනේ. දැන් ඔයාලා වෙනස් වෙන්න ඕනේ. අපේ දේ පුළුවන් තරම් අගයන්න පටන් ගන්න ඕන අපි. හරි. ඔය වගේ සිසිල් බීමිති ඔයාලා එකතු වෙලා හරි එක එක්කෙනා ඉස්සලා එක්කෙනෙක් නේද තමන් ඒ තැනට ආවොත් අපි කොකා කෝලා බොන්නේ අපි ස්ප්‍රයිට් බොන්නේ. බොන්න ඕන අර වගේ තැඹිලි වගේ දෙයක්. හරි. එහෙම නැත්නම් පළතුරු බීම වර්ගත් අවුලක් නැහැ. හැබැයි ඒ වගේ තියෙන ඕවතින් පළතුරු කිව්වට ඔය රස ගන්න කිමිකල්ස් දාලා කලර්ස් ගන්න කිමිකල්ස් දාලා කල් තියා ගන්න පරිරක්ෂක දාලා තමයි හදන්නේ. ඔයාලා BST කරන දරු විදිහටවත් දන්නවනේ. හරි. ඉතින් ඒම බලනකොට ඊටත් වඩා ඉතින් හොඳයි අර තැඹිලි ගෙඩියක් වගේ බොනවා නම්. එහෙම නැත්නම් ඔයාම දොඩම් ගෙඩියක් හරි අරගෙන ගිහිල්ලා ඒකේ යුෂ අරගෙන බීමක් හදලා බොන්න. එහෙම නැත්නම් ඔයාටම පුළුවන් අපි උගන්වනවනේ සාමාන්‍යයෙන් නේ ඔය පළතුරු බීම හදන විදිහෙම උගන්වනවා. මහ ලොකු දෙයක් නේ අපිට හදාගෙන බොන්න පුළුවන්. හරි. ඉතින් ඒ තැනට අපි වෙනස් වෙන්න අවශ්‍ය වෙනවා තරුණ පරම්පරාව විදියට මේ රට අනාගතයේදී ටිකක් හරි ගොඩ ගන්න නම්. හැදෙරිද? රයිට්. හැමදාම ඉතින් මම ක්ලාස් එකේදී ඒ වගේ දෙයක් කියනවනේ. හරි. වෙන කුණුහරුප දේවල් කියනවට වඩා මම හැමදාම කියන්නේ අපේ රට පව් අපි අපේ රට ගොඩ ගන්න ඕන. මම ඒකනේ හැමදාම කියන්නේ. එහෙම නැතුද වෙන එහෙම මම කුණුහරුප ඒ වගේ කතා කියනවා. හරි. අඩු ඉඳලා හිටලා කියනවා. නමුත් දැන් මේ ඔන්ලයින් ක්ලාස් වල කොහොමත් එහෙම කියන්නේ නැහැ. ඔයාලගේ පන්ති අම්මලත් ඔයහගෙන ඉන්නවත් දන්නේ නැහැ. ඊට පස්සේ සර් අයියෝ මොනවද ඔය සර්ලා කියවන්නේ? යන්නේ පොයි සර්ගේ එහෙමත් ප්‍රශ්න තියෙනවා. ඊට වඩා හොඳයි අපි රට ගැන පොඩ්ඩක් එක්කම ඇති කරගන්න ඕන. මේකද අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපිට අතීතයේ හිටපු මිනිස්සු මේ රට රැකලා දුන්න නිසා අද අපි මෙහෙම හරි ජීවත් වෙනවා. ඒතර අපිටත් වගකීමක් තියෙනවා අනාගත පරම්පරාවට අපිට වගේ නිදහසේ ජීවත් වෙන්න මේ රට ආරක්ෂා කරලා දෙන්න. එහෙම නැත්නම් අපි මේ මහ පොළොවට පස් වෙන්නේ මේ මහ පොළොවට ණයකාරයෙක් විදියට. ඒක නිසා ණයකාරයෙක් වෙන්න හොඳ නෑනේ. ඒ නිසා රට ගැන අපි හිතන්න ඕනේ ආත්මාර්ථකාමී වෙලා හරියන්නේ අපිට නම් එහෙම ප්‍රශ්නයක් නෑ. අපි නම් හරි අපූර්වට ජීවත් වෙන අපේ ගෙදර නම් සල්ලි වලත් අවුලක් නෑ. අපි තුන් වේල හොඳට කාලා ඉන්නවා. ඒ ඕන එකක් වෙච්චාවයි. ඒම ගොඩක් අය ආත්මාර්ථකාමී හැඟීමෙන් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ යාලට ප්‍රශ්නයක් නැති නිසා යාලා වැඩි හිතන්නේ. හැබැයි Tamanට කවදාද ප්‍රශ්නයක් ආවට පස්සේ තේරෙවි. හරි. මේකේ තියෙන බරපතලකම මේකේ තියෙන ගැටලු සහගත බව. රයිට්. අපි එහෙනම් එතකොට මම ඔයාලට නැවත පැහැදිලි කරන්න ඕනද තීව්‍ර බලපෑමයි අයහා පැත්තේ අරකට කියන්න පුතේ මම ඒක ගැන කතා කරන්න ගිහිල්ලානේ මෙච්චර විස්තර ආවේ. එතකොට අපි කිව්වොත් මේ ඒ වකුගඩු රෝගය. ඒකට අපි සාමාන්‍යයෙන් කියන්නේ අනියත නිදානයක් සහිත වකුගඩු රෝගය. නැත්නම් ඔකට ඉංග්‍රීසියෙන් කියන අපි CKDU කියලා. CKDU. හරි chronic kidney disease of unetiology. unetiology කියලා කියන්නේ අර හේතුව තවම හරියටම නිශ්චිතව හඳුනාගෙන නැහැ. දැන් මම ඔය කිව්වට ඒකත් ඉතින් එක්තරා පරිශ්‍රණයක ප්‍රතිඵලයක් විතරයි. දැන් මෙහෙමයි අපේ රටේ කරන පරිශ්‍රණත් පුතේ අපිට පිළිගන්න බෑ. ඇයි ඒ? සමහරට මේ පරිශ්‍රණ කරන නිලධාරීන්ට අර රසායනික ද්‍රව්‍ය අලෙවි කරන සමාගම් වලින් සල්ලි දීලා උඹලා මෙහෙම රිසල්ට් එකක් ආවා කියලා පෙන්නපල්ලා. අන්න එහෙම ප්‍රශ්න තියෙනවා පුතේ. හරි. දැන් මේ මෙහෙම කිව්වට මේ ප්‍රතිඵලය ඉතින් අපිට ඇත්තට මෙහෙම පිළිගන්න බෑ. හැබැයි මේකේ යම් සත්‍යතාවක් තියෙන්න පුළුවන්. මම දන්නේ දැනුමේ හැටියට ඒකත් හේතු වෙන්න පුළුවන්. හැබැයි ඔය අතර අනිවාර්යයෙන්ම මේ පොහොරවල එන සමහර කැඩ්මියම් වගේ දේවල්, ආසනික් වගේ දේවල් නුත් බොහෝ විට ඔය පසේ එකතු වෙලා ඒ හරහා මේකට යම් බලපෑමක් ඇති කරනවා. නැති වෙන්න බෑ. පැහැදිලි. ඔය ඔක්කොගෙම සමස්තයක එකතුවක් තමයි ඔය වකුගඩු රෝගයට හේතු වෙලා තියෙනවා. රයිට්. එතකොට බලන්න තීව්‍ර බලපෑම යටතේ කියනවා පුතේ රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමෙන් පුද්ගලයාට සිදුවිය හැකි ක්ෂණික බලපෑම. හරි ක්ෂණික. ඒ කියන්නේ දැන් මෙහෙම වාගේ ඔයා හිතනවා ඉස්කෝලේ වැඩ කර ඉන්නවා අපි හිතමු පරීක්ෂණය කරනවා ගර්භ මෙතඩ් එක. හරි කිරිවල මේද ප්‍රතිශතය හොයන ගර්භ පරීක්ෂාව කරනවා. ඔයා ගර්භ සල්ෆියුරික් 90ක් 95ක් විතර සාන්ද්‍රණය තියෙන සල්ෆියුරික් ඔයා භාවිත කරනවා. හරි යම් කිසි හේයකින් ඔයාගේ සම මත මේ සල්ෆියුරික් වැටෙනවා සමහරට මේ බොහෝ විට ඒ සාන්ද්‍රණය හේතුවෙන් ඔයාව පිච්චෙන්න පුළුවන්. හරි ඒක නිසා ඉත පරිස්සමෙන් භාවිත කරන්න. ඒ නිසාම තමයි අපි ගොඩක් දුරට ඔය ප්‍රැක්ටිකල් එක්සෑම් එකේදීම නොදෙන්න තීරණය කරලා තියෙන්නේ. හරි මොකද හදිස්සියේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක අතර කියන්න බෑනේ. ළමයෙක් ඔය සල්ෆියුරික් ටිකක් ඇඟේ හලා ගත්තොත් ප්‍රැක්ටිකල් එක්සෑම් එක දාලා ඔක හොස්පිටල් අරගෙන යන්නයි එන ප්‍රශ්න ගොඩන්නේ.
හරි දැන් බද්ධයක් කරනකොට ඇඟිල්ල කැපුණොත් නම් මේ රෙදි කෑල්ලකින් බැඳලා හරි ෂේප් කරගත්තා. දැන් පිච්චුනොත් වගේ ලොකු ප්‍රශ්නයක් නේ. ඒක නිසා ගොඩක් දුරට තවම හරි ඔය වර්බ මොකද ඔක 2015 ඉඳලා කියන්නේ පරණ සිලබස් එකේ ඉඳලා එනවනේ. තවම ඔය ප්‍රැක්ටිකල් එක පාරක්වත් දුන්නේ නැහැ. මොකද ඒ තියෙන රිස්ක් එකත් එක්ක දෙන්න ටිකක් අපහසුයි. හැබැයි කැම්පස් එකේ තියෙනවා හරි පරිස්සමට ඔය මේ ඒ අවශ්‍ය සල්ෆියුරික් ප්‍රමාණය නිදහස් කරන උපකරණ. ඒවට අපි කියනවා ඩිස්පෙන්සර්ස් කියලා. හරි ඒවාගේ කිසිම විදියකින් ඒ සල්ෆියුරික් පිටවීමක් හෝ ශරීරයේ තැවරීමක් වෙන්නේ නැහැ. ඒක මැෂින් එකක් වගේ තියෙන රයිස් මොනවද මේවා තියෙන්නේ මොනවද අයිස්ක්‍රීම් නෙමෙයි. නෙස්කැෆේ මැෂින් තියෙන්නේ. හරි. මේ නෙස්කැෆේ මැෂින් වගේ මේ මැෂින් එකක් තියෙන යන්ත්‍රයක් තියෙන්නේ පොඩි උපකරණයක්. ඒත් ඒකේ අපිට අවශ්‍ය ප්‍රමාණය අපි දුන්නට පස්සේ හරි එයයි අවශ්‍ය ප්‍රමාණය අදාළ භාජනයට නිදහස් කරලා දෙන්න. අපි දැන් අපි කරන විදිහට කරන්න ගියොත් අපි නේද පිපෙට්ටුවක් අරගෙන ගන්න ඕන. එතකොට ඒක ටිකක් භයානකයි. ඔය අතර ඕක ගැන අවබෝධයක් නැති එකෙත් පිපෙට්ටුව කටේ තියලා උරලා ඕකගේ දිවත් එක්ක එළියට ඇවිල්ලා ප්‍රශ්නයක් වුණොත් නේද? ඒක නිසා දෙන්නේ නැහැ. හරි කියන්න බෑනේ. සමහර උන් ඕවා උරනවා අපිට පේන්නේත් නැහැ. සමහරවිට අපි වෙන එකෙක් දිහා බලන ඉන්නකොට ඕක සල්ෆියුරික් එකට දාලා පිපෙට්ටුවෙන් උරන්න ගත්තොත් කොහොමද ආතල් එකනේ. හරි ඒක නිසා සාමාන්‍යයෙන් ඒ වගේ අර උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය ප්‍රැක්ටිකල් එක්සෑම් එකේදී දෙනවා හරි අඩුයි. පැහැදිලිද? එහෙම දුන්නොත් ගොඩක් දුරට ඒක ඒ කියන්නේ පියවර කීපයක් කරන්න වගේ දුන්නොත් ඒක බොහෝ විට සල්ෆියුරික් නොවන හෝ සාන්ද්‍රණය අඩු කරපු සල්ෆියුරික් හෝ දීලා ඒක පියවර කීපයක් කරන්න කියලා කියාවි. බොහෝ දුරට ඒක සල්ෆියුරික් නොවන රසායනික ද්‍රව්‍ය දේවි. පැහැදිලිද? right. හැබැයි එහෙම කියලා දැන් ඔයාලා හිතා සර් කිව්වනේ ඒක ඕක සල්ෆියුරික් උනාට ඕක සල්ෆියුරික් නොවන රසායනික ද්‍රව්‍යයක් හරි වතුර හරි වෙන්න පුළුවන් කියලා ඔයාලා ඒක එහෙම භාවිත කරන්න එපා. හරිද? කියන්න බෑනේ සල්ෆියුරික් දීලා තිබුණොත් ඊට මාව හොයාගෙන යම්මලා. හරි සල්ෆියුරික් දීලා තියෙන්නේ කියලා හිතලා හරි පරිස්සමට ඒ වැඩේ කරන්න. මොකද සමහරවිට එතනදී ඔයා සේෆ්ටි මෙෂර්ස් පාවිච්චි කරනවාද කියන එක ලකුණක් දෙන පොයින්ට් එකක් වෙන්න පුළුවන්. හරි මම අර සමහර ළමයිට මේ ඊයේ පෙරේදා කිව්වා යාන්ත්‍රීකරණේ පාඩම කරනකොට අර නැප්සැක් දීරිසිනේ විසර්ජන සීග්‍රතාව හොයන්න එක අවුරුද්දක ආවා. එතකොට එතනදී රස ඒ කියන්නේ පලිබෝධනාශකයක් දුන්නා කියලා අපි වතුරට වතුරට වෙන වර්ණකයක් දාලා ඩයි එකක් දාලා කලර් කරලා දුන්නේ. එතකොට ළමයි දන්නේ නැහැ ඒක ඇත්තටම පලිබෝධනාශකයක් නෙමෙයි වතුරට අපි ඩයි එකක් දාලා තියෙන. එතකොට ළමයි ඒක පලිබෝධනාශකයක් කියලා හිතලා අත් දෙකට ග්ලව්ස් දෙක දාලා ඒ මුඛ ආවරණ දාලා ඒ ආරක්ෂක නැත්නම් සේෆ්ටි මෙෂර්ස් අනුගමනය කළොත් තමා එයාට සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ. නැත්නම් එයාට ඒ අදාළ සේෆ්ටි මෙෂර්ස් අනුගමනය කළේ නැහැ කියලා යම් ලකුණු ප්‍රමාණයක් අහිමි වීම වෙනවා. පැහැදිලි නේද? right. ඊළඟට නිදාන්ගත බලපෑම ක්‍රොනික් කියලා අපි ඔකට කියනවා සාමාන්‍යයෙන්. රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමෙන් පුද්ගලයාට සිදුවිය හැකි දිගු කාලීන බලපෑම. කාලයක් ගිහිල්ලා තමයි පුතේ මේකේ බලපෑම ඇති වෙන්නේ. එක්ක පිළිකා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම අර කිව්වා වගේ වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අක්මා වාසිත යම් රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒවා ක්ෂණිකව ඇති වෙන්නේ නැහැ. හරි සමහරට රසායනික ද්‍රව්‍ය ටික ටික ශරීරය එකතු වෙලා චූටි හිමින් බලපෑමක් ඇති කරගෙන ගිහලා අවසානයේ ඒක ලොකු රෝගී තත්ත්වයකට පරිවර්තනය වෙන්න පුළුවන්. ඇත්තටම ඒක තමයි භයානක. ඇයි මම ඒක භයානකයි කියන්නේ? සමහර විට ඒ රෝගය ඇති වුණාම ඇත්තට මේ රෝගය ඇති වෙන්න හේතුව මොකක්ද කියලා සමහරට හොයාගන්න බෑ. මොකද දැන් ඔයා දන්නවා දැන් හිතන්න පලිබෝධනාශක ඉස්සෙන අතරතුර මිනිස්සෙකුට කලන්තේ දාලා වැටුණා නම් හරි එක්කම උට බඩගින්නේ ඉඳලා හරි අවුවේසරට හරි එහෙම නැත්නම් අර රසායනික ද්‍රව්‍ය ශරීරගත වෙලා එහෙම නැත්නම් සර්පයෙක් දෂ්ට කළා ඔය වගේ මොන හරි දෙකකින් එකක් වෙන්න ඕනනේ. ඒතර අපිට නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් හේතු කීපයක් තියෙනවා. ඒතර අපිට බලලා රයිට් නෑ කාලත් ඉන්නේ. හරි. ඒතර වෙන ගැටලුවකුත් නෑ බැලුවා සර්පයෙක් දෂ්ට කරපු පාටකුත් නෑ. එහෙනම් අනිවාර්යයෙන් මොකද වෙලා තියෙන්නේ? හරි. මෙයාට මේ ශරීරගත වෙලා රසායනික ද්‍රව්‍ය. ඒතර අපිට නිශ්චිතව හේතුව හඳුනා ගන්න පුළුවන් පොතේ. හැබැයි කාලයක් ගිහිල්ලා වකුගඩු රෝගයක් හැදෙනවා. අපිට හොයන්න බැරි වෙනවා දැන් මේක රසායනික ද්‍රව්‍යයක් ශරීරගත වෙලාද ඒතර ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිද? ඒක නිසා මේක ටිකක් බරපතල තත්ත්වයක් විදිහට අපි සැලකනවා. right. එච්චරයි ඒතර රසායනික ආපදා යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි එනවා ජෛවික ආපදා ගැන කතා කරන චුටි කොටසක් තියෙනවා. ඒතකොට ජෛවීය කියන වචනේ තුලම පුතේ අදහස තියෙනවා ජීවීන් නිසා සිදුවන ආපදා කියන එක තමයි එතකොට ජෛවීය ආපදා කියන්නේ. හරි. ඉතින් අපිට නොයෙකුත් උදාහරණ කියන්න පුළුවන්. හරි. විවිධ උදාහරණ. දැන් උදාහරණ කියන්නේ මම හාස්‍යජනක උදාහරණයක් වගේ කිව්වොත් ඉතින් දැන් ඔය
මේවත් වෙනවෑ දැන් ගෙවල් වලට අර මනු කියවන්න එනවනේ අර මීටර් රීඩින් එක ගන්න ලයිට් බිල දෙන්න දැන් ඉතින් ගෙදර බල්ලා හදිස්සියේ බැඳලා තියන්න බැන්න බල්ලා ඔන්න ලෙහෙලා හරි කකුල් හතරේ බල්ලෝ නේ ගෙදර කකුල් දෙකේ බල්ලොත් ඉන්නවා සමහර ගෙවල් වල කකුල් හතරේ බල්ලෙක් ගැන කියන්නේ එතකොට දැන් මේ අර මිනිස්සු යනකොට අනේ මෙන්න ගිහිල්ලා අල්ලපු ඇල්ලුවා කකුල හරි දැන් අර මිනිස්සයා ගන්න ලේ ගලනවා බලාගෙන ඈ අපිට වන්දි ගෙවන්න වෙනවා හරි ඒ වගේ සිද්ධියකදී අනිවාර්යෙන් මේ මිනිස්සයාට ඒ රෝහල්ගත වීම නිසා හිවෙන ඒ පැය ගණන් අනුහෙම බලලා ඒ බෙහෙත් වලට යන සියලු දේවල් වලට ලොකු වන්දිය සමාජයට ගෙවන්නේ ලක්ෂයක් දෙකක්වත් ඒක නිසා හරි පරිස්සමෙන් අපේ රටේ මිනිස්සු හොඳ නිසා හොඳයි හරි උදාහරණයක් විදියට ඔයාගේ බල්ලා පාරට ගිහිල්ලා ඔයාගේ බල්ලා කෙනාලා ගෙදර බල්ලා පාරට ගිහිල්ලා පාරේදී මිනිස්සුෙකුට කෑවා කියලා හිතන්න හරි ඔයාගේ මිනිස්සයෝ සහ මිනිස්සුත් පැහැදිලිව දන්නවනම් ඒ ඔයාලගේ බල්ලෙක් කියලා අනිවාර්යයෙන්ම වාට නඩු දානවා නඩු දාන්න පුළුවන් අපේ රටේ මිනිස්සු නඩු දාන්නේ නැහැ ගොඩක් දුරට අපි මානුෂීය අපේ රටේ මිනිස්සු හැබැයි එහෙම නඩු දාන්න පුළුවන් මොකද එහෙම ගෙදර බල්ලෙක් හදනවනම් වාට බල්ලව අයාලේ යවන්න අයිතියක් නැහැ හරි ඔයාට යාව ගෙදර බැඳලා තියාගන්න වෙනවා හරි ඒ මිනිස්සුෙකුටම සපා කෑවොත් ඔය ඒකේ වගකීම වාට එනවා වාට එයාට වන්දි ගෙවන්න වෙනවා මේ වගේ තියෙනවා හරි මේ පළාත් වල ඒ පහසුකම් සපයලා තියෙන අපි ඉස්සරහට කතා කරනවා හරි මම අතෙන්ට එන්නම් දැන් එතකොට ඔන්න දැන් මේ මනු කියවන්න එනවා පුතේ ගෙදර බල්ලා මේ බැඳලා තියලා නැහැ බල්ලා ගියා කෑවා බල්ලෙක් කෑවා අනතුරක් ආපදාවක් දැන් ඉතින් ටෙටනස් ගහන්නයි මල කරදරේ නැත්නම් ජල බීතිකාව හැදෙනවනේ එතකොට මේ ඒක ජෛවික ආපදාවක් නේද ඒක මොකද්ද ජෛවික ආපදාවක් හරිද ඒ වගේ නොයෙකුත් මම ටිකක් වෙනස්ම විදිහේ උදාහරණයක් ගත්තා ඉතින් එහෙම නැත්නම් අපි තව ගත්තොත් දැන් කුඹුරක වැඩ කර ඉන්නකොට නේද සර්පේ දෂ්ට කරනවා ජෛවික ආපදාවක් හරි එහෙම නැත්නම් ඔය හරි කර්මාන්ත ශාලාවක වැඩ කරන අයට ඩෙන්ගු වැළඳෙනවා. ඒතර ඩෙන්ගු කියන්නේ ඒකත් රෝගී තත්ත්වයක් නේ ඒකත් ජෛවික ආපදාවක් පොතේ. එහෙම නැත්නම් කුඹුරු වල වැඩ කරන අයට මීඋන රෝගය වැළඳෙනවා. ජෛවික ආපදාවක් නේ. පැහැදිලිද? තව ඉතින් ඒ වගේ නොයෙකුත් දේවල් ගන්න පුළුවන්. තව ඔය හිතන්න හරි දැන් ගොවියෙක් රැයට පැල් රැක ඉන්නකොට අනේ ඇවිල්ලා පැලක් කඩලා අලියෙක් මේ ගොවියට අලි දෂ්ට කරන්නේ නැහැ නේ අලියෙ පහර දෙනවා එතකොට. අර මිනිස්සයා මැරෙනවා. ඕ මොකක් හරි මැරෙනවනේ ඉතින් ගොඩක් දුරට අලියෙක් පහර දුන්නොත් නේද? ඉතින් ජෛවික ආපදාවක්. ඒ සතා ලොකු වුණා කියලා ඒක වෙන ආපදාවක් නෙමෙයි ඒකත් ජෛවික ආපදාවක්ම තමයි. ඉතින් ඔය ඔක්කොම ජෛවික ආපදා. ඒකට ජීවියෙක් විසින් නම් වෙන්නේ. එච්චරයි වැදගත් වෙන්නේ. හරි පණ තියෙන එකෙක් විසින් නම් මේක වෙන්නේ ජීවියෙක් විසින් නම් මේක වෙන්නේ. ඒක අශුද්ධ ජීවියෙක් වුණත් කමක් නැහැ. හරි. අපි ඒක කියනවා මොකද්ද? ජෛවික ආපදාවක් කියලා. රයිට්. පුතේ එන ලියා ගන්න. උදාහරණ දෙකක් ලියන්න තියෙන්නේ. ශුද්ධ ජීවීන් ශරීරගත වීමෙන් හරි සුද්ධ ජීවීන් ශරීරගත වීමෙන් පාචනය කමාවක් ඩෙන්ගු කුරුළු උණ බර්ඩ් ෆ්ලූ කියලා අපි කියන්නේ පුතේ කුරුළු උණ අහලා තියෙනවා නේද? එක්තරා කාලයක අපේ රටේ ටිකක් දරුණුවට තිබුණා. හරි දැන් ඔය කුරුළු උණ ඇති කරන ඒ වෛරස් කාණ්ඩයේම වෛරස් එකක් තමයි අත්‍තරම මේ කොරෝනා කියලා කියන්නේ. හරි කොරෝනා ගෲප් එකේ හරි වෛරස් එකක් තමයි කුරුළු උණ ඇති කරන්නේ. ඒ කොරෝනා ගෲප් එකේ තියෙන ඔය SARS MERS ඒ වගේ වෛරස් කාණ්ඩ මුලින් තිබිලා තියෙනවා. හරි ඊට පස්සේ දැන් ඔය නව කොවිඩ් වෛරසය නැත්නම් COVID-19 කෙනෙක් එන්නේ නේ. ඒ වෛරස් වල ස්වභාවය තමයි මේ කාලයත් එක්ක දැන් මෙතනම කියද නේ ප්‍රභේද ඩෙල්ටා ප්‍රභේදය කියයි එංගලන්ත ප්‍රභේදය කියයි අර ප්‍රභේදය කියයි මේ ප්‍රභේදය කියන්නේ එක ප්‍රභේදය කියන්නේ මේ වෛරස් වල ස්වරූපේම තමයි ඉක්මනින් යා වෙනස් වෙනවා. ඒ කියන්නේ යාලගේ ඥාන වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක වෛරස් වල ස්වභාවය. හරි. ඒ විදිහට වෙනස් වෙලා තමයි එකේ කාලෙන් කාලෙට එක ඒ කොරෝනා වෛරස් ප්‍රභේද
හැදෙන. දැන් මේ නව කොවිඩ් වෛරස් එක තව අය කාලෙක අවුරුදු 10කින් විතර අය එකක් එන්න පුළුවන්. ඒත් ඔය ගෲප් එකේ මෙන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? රයිට්. එතකොට කුරුළු උණ, මී උණට අපි කියනවා ලෙප්ටොස්පයිරෝසියාව නැත්නම් ලෙප්ටොස්පයිරෝසිස් කියලා. ඔයාට අවශ්‍ය නම් වරහන් ඇතුලේ ලියා ගන්න මම බෝඩ් එකේ ලියන්නම්. වරහන් ඇතුලේ ලියන්න leptospirosis හරි leptospirosis එක බැක්ටීරියාවක් මගින් නැති වෙන්නේ. මෙතන ඇග්‍රි කරන දරුවෝ මේවා ටිකක් කතා කරනවා. එයාලටත් තියෙනවා අලුතෙන් පාඩමක් දාලා නේද? වෘත්තීය සෞඛ්‍ය සාවෘත්‍ය ආරක්ෂණය සම්බන්ධවනේ. දැන් leptospirosis කියන බැක්ටීරියාව. Leptospira interrogans කියන බැක්ටීරියාව තමයි මේ කුරුළු උණ කියන එක. මී උණ කියන එක ඇති කරන්නේ. පැහැදිලිද? right. ඔව් තමන්ගේ වැඩක් කියන්නේ ඒක වෘත්තියක් නේ. ඉතින් ගොවිතැන කියන්නේ වෘත්තියක්. හරි. ගොවියා කියන්නේ වෘත්තිකේ. අර බලන්නකෝ මේ වාගේ ID ඔයාගේ ID නෙමෙයි මිනිස්සුන්ගේ ID වල වෘත්තිය මොකද්ද? ගොවිතැන. අපේ රටේ ගොඩක් අයගේ තියෙන වෘත්තිය ගොවිතැන. ගොවිතැන කියන්නේ අපේ රටේ වෘත්තියක්. හරි. ඒකට රජයෙන් පඩි දෙන්නේ නැහැ. ඒක හරි. ඒක වෘත්තියක්. ගොවිතැන කියන්නේ වෘත්තියක්. පැහැදිලිද? ඒක අර ස්වයං රැකියාවක් වගේ. ඒක වෘත්තියක්. පැහැදිලිද? එතකොට දැන් එතනදී දැන් අර සමහර විට අර සේවා යෝජකයෙක් එහෙම නැහැ. ඒතර සේවා යෝජකයා විදිහට ගොඩක් දුරට එන රජයේ විසින්. හරි සේවා යෝජකයා විදිහට ගන්න වෙන්නේ රජයේම තමයි. දැන් උදාහරණයක් විදිහට දැන් මොනවා හරි එහෙම ආපදාවක් වුණොත් රජයේ විසින් ඒ ගොවි රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවනේ. ඒ ගොවි රක්ෂණ ක්‍රමයෙන් එයාලට ඒ ආපදාවට යම් ගෙවීමක් කරනවා. හරි. පැහැදිලි අර සාමාන්‍ය වෘත්තියේදී වගේ අර හැම දෙයක්ම ගැලපෙන්නේ නැහැ. ඇත්තටම ගොවිතැනේදී. නමුත් ඒකත් වෘත්තියක් තමයි. පැහැදිලි ගොවිතැන කියලා කියන්නේ වෘත්තියක්. අර තව කියන්නේ සේවා යෝජකයෙක් නෑ. ඒ කියන්නේ කර්මාන්ත ශාලා හිමිකරුවෙක් එහෙම අවස්ථාවක් එතන දෙන්නේ නෑ. ඒතර ඒකේ යම් වගකීමක් යන්නේ රජයට. හරි. ඒතර රජයේ විසින් තමයි එවැනි අවස්ථාවකදී ඒ වන්දි ගෙවීමක් හරි මොනවා හරි තියෙනවා නම් සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? right. එතකොට මොකද කිව්වේ? කුරුළු උණ, මී උණ, වරහන් ඇතුළේ leptospirosis, වරහන් වැහුවා වැනි රෝග ඇතිවීම. වැනි රෝග ඇතිවීම. හරි. වැනි රෝග ඇතිවීම. දැන් පළවෙනි දවසේ හිටපු අය දන්නා වෘත්තීය අර්ථ දක්වපු එක මොකක්ද කියලා බැලුවොත් ඔයාට තේරුම් ගන්න පුළුවන් මේක මේ වෘත්තීය. හරි වෘත්තීය අර්ථ දක්වපු එකෙන් ඔයාට තේරුම් ගන්න පුළුවන් ගොවිතැන කියන්නේ වෘත්තියක්. ඇයි වෘත්තීය කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න ආධාරකයක්. ඒතකොට ගොවියා ගොවිතැන් කරන්නේ ඇයි? ගෙදර ඉන්න බැරුවටද? ඇඟේ අමාරුවටද? හරි කැසිල්ලටද නෑනේ. එයාගේ අමුදරුව කොහොම පෝෂණය වෙන්නේ නඩත්තු වෙන්නේ එයා ගොවිතැනෙන් ගන්න දෙන්නේ. ඒතර අපිට එහෙනම් ඒ අර්ථ දැක්වීම මත අපිට පැහැදිලිව ගන්න පුළුවන්. හරි. ගොවි තැන කියන්නේ වෘත්තියක්. මම එදා කිව්වේ පොල් කඩන මිනිස්සයා කියන්නේ ගහට නැගලා පොල් කඩනවා කියන්නේ ඒක වෘත්තියක්. එයාගේ ජීවිතේ පවත්වාගෙන යන්න එයා කරන දේ තමයි. හරි. එහෙනම් ජීවිතේ පවත්වාගෙන යන්න ආධාරකය තමයි වෘත්තිය, රැකියාව. එහෙනම් ගොවිතැන රැකියාවක්. පොල් කඩනවා කියන්නේ රැකියාවක්. පැහැදිලිද? ගෙදරකට ඇවිල්ලා ඔයාලගේ টয়ලට් වල සුද්ධ කරලා දෙනවා නම් ඒක රැකියාවක්. එහෙමත් අය ඉන්නවනේ නේ. සමහර අය දෙමළයි එහෙම ඉන්නවනේ. ඒතර සමහර විට ඒ අතරතුර එයාට යම් විෂ බීජයක් ශරීරගත වෙලා රෝගයක් ඇති වෙන්න පුළුවන්. ඒක වෘත්තීය රෝගයක්. හැබැයි ඉතින් එතනදී යාට වන්දි දෙන්න කවුරුත් ඉන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ඒවා තියෙන. එතන එහාට ප්‍රශ්නයක් තියෙනවා. එයා අතර කාගෙන්ද වන්දි ගන්න? එතන යාට වන්දි ගන්න හැකියාවක් නැහැ එතන. හරි. එන යාට තියෙන්නේ යාට එහෙම යාට
එයාට එහෙම ප්‍රශ්නයක් තියෙන. කියන්නේ එයාට තියෙනවා නම් ඒ වගේ රිස්ක් එකක් හොඳම දේ තමයි. ඉතින් ඒ වගේ එකකට ගැලපෙන රක්ෂණයක් දාලා තියාගන්නවා. එයාගේ වෘත්තිය හැටියට. හරි එයාගේ අය වෘත්තියේ තියෙන අනතුරුදායක ස්වභාවය තුන්වන පාර්ශවයකට බාර දෙනවා. හරි මොකද දාගන්නේ ඉන්ෂුරන්ස් එකක් දාගන්න වෙනවා. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ. රාජ්‍ය සාමාන්‍ය ඒ වගේ දේවල් වල රජයේ මැදිහත් වීමක් හොයා ආයතනයක් නේ. ආයතනයක් හරහා වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. සමහරට අපේ රටේ නැතුණාට සමහර ලෝකයේ දිනුන රටවල් වල ඒ වගේ ක්‍රමවේද ඇති. හරි ආයතන පිහිටුවගෙන ඒ ආයතන වල ඉන්න සේවකයෝ තමයි නේද? හැමදාම යවනවා එක එක ගෙවල් වලට ගිහිල්ලා යාළගේ ගෙවල් වල තියෙන නේද টয়ලට්ස් එහෙම සුද්ධ කරලා දෙන්න. සම අපේ රටේ නැතුණා දිනුන ලෝකයේ දිනුන රටවල් වල ඇති. එතකොට එයා ආයතනයක් යටතේ වැඩ කරන්නේ. එතකොට එයාට අන්න ආයතනය ඉන්නවා යම් අනතුරක් රෝගයක් වුණොත් ආපදාවක් වුණොත් ඊට වන්දි ගෙවීමක් කරන්න. පැහැදිලිද? දැන් මම මුලින්ම CIC එකේ වැඩ කරන්න කලින් මාස 3ක් විතර වැඩ කළානේ මම ඔයාලට කියලා ඇති. මෙතන මාත් එක්ක මුලින් ඉඳලා හිටපු දරුවන්ට මම කියලා ඇති. CIC එකේ වැඩ කරන්න කලින් මාස 3ක් වැඩ කළා. ෆින්ලෙස් කියන කම්පැනි. එතකොට දැන් මේ ෆින්ලෙස් කම්පැනි එකේ ශාඛා ගොඩක් නැත්තම් එක එක සෙක්ෂන්ස් ගොඩක් තියෙනවා. ඒකක ගොඩක් තියෙනවා. ඒතර මම වැඩ කළේ මේ household pest control කියන එක. household pest control කියලා කියන්නේ කෘෂිකාර්මාන්තයේ පලිබෝධ පාලනය නෙමෙයි. ගෘහස්තව පලිබෝධ පාලනයක් තමයි එතන වෙන්නේ. ඒ කියන්නේ ගෙවල් වල ඔය දැන් ඔය කැරපොත්තෝ ඉන්නවා. හරිද ගෙවල් වල මීයෝ ඉන්නවා. එහෙම ප්‍රශ්න තියෙනවනේ. දැන් ඔයාලගේ ගෙවල් වලත් ඇති. ඔයාලගේ ගෙවල් වල ඔයාලට මහ ලොකු ප්‍රශ්නයක් නෑ. ඔයාලට මීයොත් එක ජීවත් වෙලා හරි හුරුයි. කැරපොත්තොත් එක ජීවත් වෙලා හරි හුරුයි. නමුත් පුතේ කොළඹ හතේ හරි ඒ වගේ පැතිවල මිනිස්සුන්ට කරපොත්තෙක් දැක්කත් නිකන් වහ වගේ. හරි. එතකොට මේ පැත්තේ ඒකට ගැළපෙන විදිහේ මේ අර ව්‍යාපාර අවස්ථාව බිහි වෙලා තියෙනවා. හරි. එතකොට ගෙදරක කරපොත්තෙක් ඉන්නවා කියලා ඒ ගෙදර විශේෂයෙන් කාන්තාව වගේ දැක්කොත් එයාලා මොකද කරන්නේ? කෝල් කරනවා කම්පැනි වලට. ලංකාවේ මේ වගේ කම්පැනිස් ගොඩාක් තියෙනවා. අබාන්ස් එකෙන් එහෙම කරනවා. හරි. ඊට පස්සේ දැන් ඔය ෆින්ලෙස් කියන කම්පැනි තව කම්පැනි බර ගණනාවක් තියෙනවා. කෝල් එකක් දීලා එතකොට අපි යවනවා එයා අපිට පේමන්ට් එක කළාට පස්සේ හරි අපි යවනවා අපේ ටෙක්නීෂියන් කෙනෙක් ගිහිල්ලා ඉතින් අර කාණු වලට අර සිංක් වල ඒ බට වලට අනම්මනවට ඔක්කොම කෙමිකල්ස් දානවා. හරි ඒවට විශේෂ රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒ household pest control වලදී පාවිච්චි කරන. හරිද? ඒ වගේ සේවාවක් තියෙනවා. ඉතින් අන්න දැන් එයා පලිබෝධනාශක යොදනවා. එතකොට අපි එයාලව වෙනම අවුරුද්දක් ගානේ වෙනම එයාලගේ ඔය කෝලින් එස්ටරේස් කියලා අපේ එන්සයිමයක් තියෙන ස්නායු ආවේග සංප්‍රේෂණයට වැදගත් වෙන ඔය රසායනික ද්‍රව්‍ය වලින් ගොඩක් දුරට කරන්නේ අපි කෝලින් එස්ටරේස් වලට හානි කරනවා. ඒතර කෝලින් එස්ටරේස් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය වල බලපෑම නිසා කාලයක් යනකොට අපි අවුරුද්දක් පාසා එයාලගේ කෝලින් එස්ටරේස් ටෙස්ට් කරනවා. ඒතර ඒවා සම්බන්ධව තමයි මම ගොඩක් දුරට වැඩ කළේ. ඒ ටෙක්නීෂියන්ලාගේ ටෙස්ට් කරනවා. ඒ ටෙක්නීෂියන්ලා කරන වැඩවල ඒ සුපර්වයිස් කරනවා. ඒවා තමයි මට ගොඩක් පැවරිලා තිබුණේ. ඉතින් මට මතකයි මම ඒතර ඔය ලංකාව හොස්පිටල් එක තිබුණේ වෙන නමකින්. ඇපලෝද වන්දා. හරි. හරි එතකොට නේද? ඒතර ලංකා හොස්පිටල්මයි තියෙන්නේ. නැත්නම් මේ නාරාහෙන් පිට තියෙන්නේ. ඒතකොට එතනට ඔය ටෙක්නීෂියන්ලා ඔක්කොම එක ගිහිල්ලා ඒ කෝලින් එස්ටරේස් නැත්නම් යාළගේ මෙඩිකල් චෙක්අප් කරලා හරි ටික ඔක්කොම කළා. ඒතකොට ඒව කරන්න ඕන අපි. ඒ වගකීම් ආයතනයේ. හරි. එහෙම නැත්නම් ඒ කියන්නේ අවුරුද්දක් පාසා අපි සර්ටිෆිකේෂන් එකක් ගන්න ඕන රෙජිස්ටර් ඔෆ් පෙස්ටිසයිඩ්. ඒ කියන්නේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් අපි අවුරුද්දක් පාසා සර්ටිෆිකේෂන් එකක් ගන්න ඕනේ ඒ හවුස්හෝල්ඩ් පෙස්ට් කන්ට්‍රෝල් කරන්න. නැත්තම් ඒ අවුරුද්දකින් ගත්තේ නැත්නම් අර වාහනේ වගේ තමයි අපතේ. ඒ වාහනේ ආයේ පාරට දාන්න බෑනේ. ඒ වගේ අපිට ආයේ සර්විස් එක දෙන්න බෑ. නීති විරෝධී. ඒතකොට අවුරුද්දක් පාසා සර්ටිෆිකේට් එක අලුතෙන් ගන්න නම් අපි අර ඔක්කොගෙම මෙඩිකල් චෙක්අප් කළා කියලා ඒ ඔක්කොම සර්ටිෆිකේට් ටික පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයට නිකුත් කරන්න ඕන. ඒ වගේ බැඳිලා ඉන්නවා. ඒතකොට යම් ආකාරයකින් සේවකයෙකුට ඒ වගේ රසායනික ද්‍රව්‍ය ශරීරගත වෙලා රෝගී තත්ත්වයක් ඇති වුණොත් ඒතර අන්න ආයතනයට වගකීමක් එනවා. එයාලට අවශ්‍ය ඒ ආපදා ගෙවීමක් කරන්න. පැහැදිලිද? ඉතින් ඒ වගේ ඉතින් අර ශේෂ්ත්‍රයේ තියෙන ගොඩාක් උදාහරණ වලත් එක්ක කතා කරන්න පුළුවන්. නමුත් අපිට තියෙන කාලයත් එක්ක ඔක්කොම කියන්න බෑ. ඉතින් මම මහා ලොකු කාලයක් ඉතින් ඒ කම්පැනි වැඩ කළේ නෑ. නමුත් ඒ කම්පැනි වැඩ කළපු කාලය තුල මට ජීවිතේ ගොඩක් අත්දැකීම් ලැබුණා. ඇත්තටම ලංකාවේ තියෙන ලොකුම හෝටල් ටිකට යන්න chance එකක් ලැබුණා. මොකද මේ හෝටල් වල ඒ සියලුම pest controls ඒ කියන්නේ දැන් හෝටලයක සුද්දෙක් ඉන්න මේසේ මැස්සෙක් ඉන්නවා කියලා කියන්නේ ඒක බරපතල ප්‍රශ්නයක් ඔත්තේ. අපේ මේසේ මැස්සෝ 1000ක් විතර වෙහුවොත් අපිට ලොකු ප්‍රශ්නයක් නෑ. අපි ඔක ගණන් ගන්න ඇස්සෝ කියලා එළවනවානේ. දැන් හිතන්නකෝ අර මේ ටුවරිස්ට් කෙනෙක් ඇවිල්ලා ඉන්න හෝටලයක ඒ හෝටලේ මේසේක මැස්සෙක් වැහුවත් ඒක මාර ප්‍රශ්නයක් ඒ හෝටලේට 5 ස්ටාර් හෝටල්නේ.
ඒක නිසා අපි වෙනම සේවකයෙක් දෙන්නේ අපේ ටෙක්නීෂියන්ලා එක්කෙනෙක් දෙන්නේ ඒවට වෙනම අනියුක්ත කරලා ඉන්න යාලා පූර්ණකාලිනව ඒ හෝටලේ වැඩ කරනවා. ඉතින් යාලා හැමතිස්සෙම ටේබල් එකක් ගාන ගිහිල්ලා බලනවා මේ විදිහට ඉන්නවාද. එහෙම ඉන්නවනම් යාලට පොඩි උපකරණයකුත් දීලා තියෙනවා. ඒකේ පොඩි කරන්ට් එකක් අල්ලන්නේ. ඒකෙන් ගහපුවම මැස්ස මැරලා යනවා. හරි. ඒ වගේ ඉතින් එහෙම ලොකු අපිට මේක අර මේක මෙහෙමයි අර ආගම පැත්තෙන් නැත්තම් මේ බුද්ධ ආගම පැත්තෙන් ගත්තාම පොඩ්ඩක් ඒ අර පව් කියන පැත්තට බර වෙන රැකියාවක්. ඉතින් ඒක එක පැත්තකින් අපි තියමු හැම එකක්ම අපිට හිතාගෙන මේ කතා කරන්න බෑනේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා අපේ රටේ. හරිද? ඉතින් මේ මට ගලදාරි, සිනමන් ග්‍රෑන්ඩ්, සිනමන් ලේක් සයිඩ්, ඊට පස්සේ ඔය තව එකක් තියෙනවා. ඒ වගේ ගොඩාක් ලංකාවේ තියෙන මේ කියන්නේ අංක එක කියනකොට ෆයිව් ස්ටාර් හොටෙල් වලට ඒ හැම හෝටලයකටම යන්න chance එක ලැබුණා. ඒ මාස 3 ඇතුළත. මම එකයි මට ජීවිතේ පුදුමාකාර අත්දැකීම් ගොඩක් ලැබුණු ජොබ් එකක් තමයි මේ ෆින්ලෙස් කම්පැනි වැඩ කර මාස 3ක කාලේ. ඊට පස්සේ ඔය මංචි එකට ගියා. අර පැත්තේ මෙලිබන් එකට ගියා. ඒ වගේ මේ ගොඩාක් අර මහා පරිමාණයේ ආයතනවල මේ හැම එකෙම ඒ අපේ ආයතනෙන් ඒ සේවය ලබා ගන්නවා. ඉතින් ඒක පුදුමාකාර කියන්නේ ජාලයක් නැත්නම් ලොකු පැතිරීමක් තියෙන ලොකු සේවයක් දෙන ආයතනයක් තමයි. හැබැයි මේ පැත්තට නෑ. අපි පැත්තේ වල එහෙම ගෙවල් වල කරපොත්තු මරන්න කියලා ආයතන වලට කතා කරන්නේ නෑ. අපි ගත්ත සේරෙප්පු පටෝන් ගාලා දුන්නානේ. අරුගේ චොරස් ඔක්කොම විසිවෙලා කියන්න නේද? අර මිනිස්සු එහෙම නෑ. මේ මිනිස්සු එහෙම අර පොඩ්ඩක් පොෂ් ගතියනේ පුතේ යන්නේ. ඒ නියම පොෂ් ගතිය. දැන් උඹලා බොරුවට පොෂ් ගතිය දාන්න ගියාට අර මේ කොකා කෝලා කටේ තියන ඕක මහ බොරු පුස් පොෂ් එකක්. හරිද? ඔකට කියන්නේ පුස් පොෂ්. අන්න පොෂ් කොළඹ හතේ ඉන්නවා. එක ගෙදරක BMW 3යි 4යි Prado හරි Benz ඔක්කොම පුතාගේ දුවගේ නෑනාගේ මස්සිනාගේ ඔක්කොගම තියෙන Benz. එහෙම නැත්තම් Prado එහෙම නැත්තම් BMW අපිට පුත් සයිකලේ තියන කොකා කෝලා බනවා. ලියා ගන්නකෝ. හරිද? ලියාගත්තද? නෑනේ. ලිව්වේ නෑනේ දෙවෙනි එක ලියා ගන්න. සත්ත්ව සපාකයන් සහ දෂ්ට කිරීම. හරිද? සත්ත්ව සපාකයන් සහ දෂ්ට කිරීම. සත්ත්ව සපාකයන් සහ දෂ්ට කිරීම. සත්ත්ව සපාකයන් සහ දෂ්ට කිරීම. හරි මම අර කිව්වේ මේ බල්ලෙක් ඒ කණ එක සර්පය දෂ්ට කරන එක ඒ වගේ. සත්ත්ව සපාකයන් සහ දෂ්ට කිරීම. රයිට් මේ ඉතින් මම අර කීප එකත් ඇත්ත. මම ඒකත් අත්දැක්ක. විශේෂයෙන් ওই කොළඹ හත කුරුඳුවත්ත වගේ පැති කියලා කියන්නේ ඒ ඇත්තටම ඒ තමයි පොෂ්. ඔක්කොම ගොඩක් බිස්නස් කරන අය ඉන්නේ. හස උසට තාප්ප ගහලා පේන්නේ නැහැ ඒ ගෙවල්. හරිද? ගෙවල් ඇතුළටම ගියාට පස්සේ මොනවද තියෙන්නේ අනම්මන ඔක්කොම පේන්නේ. ඇත්තටම හැම ගෙදරකම ඉන්න කෙනෙකුට තියෙන්නේ සුපිරිම වාහන. හරි. V8 හරි, Benz හරි, Audi හරි, තව BMW හරි ඒ වගේ සුපිරිම. දැන් අපි මේ පැත්තේ සාමාන්‍යයෙන් සුපිරිම කියලා දකින්නේ Axio එකක්, Allion එකක්, නෑ ඒවා සුපිරි නෙමෙයි. ඒවා මධ්‍යම ප්‍රාන්තිකයන්ගේ වාහන. ඒවා මධ්‍යම ප්‍රාන්තිකයන්ගේ වාහන. අර සුපිරි පන්නේ වාහන, සුපිරි පැලැන්තියේ වාහන තමයි අර මොනවද? Audi, Benz, BMW, ඔය V8, නැත්නම් Prado ඒවා තමයි සුපිරි. 6 ඉහළ පන්තියේ අයගේ වාහන. අපිට තිතෙන්නේ අම්මෝ ඉතින් ඇලියොන් එකත් ඉහළ පන්තියනේ නෑ. ඉතින් අපිට අපේ මට්ටමෙන්නේ. හරියට ඒවා මධ්‍යම ප්‍රාන්තිකයන්ගේ වාහන. ඒතකොට ඉතින් ඔය ඇල්ටෝ හරි තව එක එක ඒවා තියෙනවා. ඒවා අර පහළ පන්තියේ. ඒතකොට බයිසිකල් අනේ මන් දැන් ඒක මොන පන්තියට දාන්නද කියලා. හරි. අර ලාර්ජ් එක්ස්ට්‍රා XL එහෙමත් තියෙනවනේ. XXL අනේ වගේ. ඉතින් අර දුප්පත් හරි ඒකෙත් තවත් දුප්පත් එහෙම තමයි තින් ගන්නනේ බයික් එක තවත් දුප්පත් හරි ඊට පස්සේ XX දුප්පත් තමයි බයිසිකල් යන්නේ උන් බයිසිකලයක් වන්න නැති වෙන්නේ XXX දුප්පත් එතකොට හරි පයින් යන්නේ උන් එහෙම තමයි තින් ගන්නනේ පයින් යන අය ඒ උන් කියන්නේ හොඳ නැනේ පයින් යන අය හරිද එහෙම තමයි අපේ රටේ ඔයාලා හිතන්න එපා ඔය ඇලියොන් එකක් ප්‍රීමියම් එකක් වගේ කියලා කියන්නේ ඒක මිඩල් මධ්‍යම ප්‍රාන්තිකයන්ගේ වාහනයක් ඒක මේ ඉහළ ප්‍රාන්තිකයන්ගේ වාහනයක් නෙමෙයි. පැහැදිලිවම නෑ. හරිද? එහෙම තමයි මේ වාහනවල වර්ගීකරණය යන්නේ. රයිට්. එච්චරයි. ජෛව ව්‍යාපදා. ඊට පස්සේ එනවා පුතේ මං
සුඛෝපයෝගී විද්‍යාව ආශ්‍රිත ආපදා. එතන හදාගන්න ශ්‍රම ආපදා කියනකට වඩා හොඳයි ශ්‍රම සූක්ෂම ආපදා කියලා හදාගන්න. ශ්‍රම සූක්ෂම ආපදා. එතන අපි ergonomic hazards කියලා කියන අපතේ ergonomic hazards වාගේ ටියුට් එකේ වචන තියෙනවා. මම බෝඩ් එකේ ලියන්න යන්නේ නැහැ. දැන් ඔයා තේරුම් ගන්න මොකද්ද මේ සුඛෝපයෝගී විද්‍යාව ආශ්‍රිත ආපදාවක්. එහෙම නැත්නම් මේ ශ්‍රම සූක්ෂම ආපදාවක් කියන්නේ. මේකත් මම ගිය සතියේ පහුගිය 2020 පේපර් එකේ ප්‍රශ්නිකුත් අරගෙන ඔයාලට මේකත් මම පැහැදිලි කරලා තියෙන්නේ ඇත්තටම අපිට ලියාගත්ත ප්‍රමාණවත්. නමුත් අදත් අපිට අලුතෙන් ළමයි කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න නිසා මම එයාලටත් මතක් වෙන්නත් ඒක නැත්නම් එයාලටත් තේරුම් ගන්න පුළුවන් එයාලට මතක් වෙන්න සමහරට එයාලා ඉගෙනගෙන නැති. නැත්නම් එයාලට පොඩ්ඩක් ඔළුවට වැටෙන්න මම පොඩ්ඩක් නැවත කියන්නම්. පුතේ ශ්‍රම සූක්ෂම ආපදාවක් කියන්නේ අපි යම් වැඩක් අපි යම් කාර්යයක් වැරදි ඉරියව්වෙන් කළොත් උදාහරණයක් විදිහට ඔයා පරිගණක යන්ත්‍රයක වැඩ කරන කෙනෙක් නම් පූර්ණ කාලීනව ඔෆිස් එකක හෝ වෙන යම් ආයතනයක වෙන යම් තැනක හරි කොහේ හරි වාගෙදර හරි ඔයා ඔන්ලයින් බිස්නස් කරන කෙනෙක් ඔයා ඔන්ලයින් ඩොකියුමන්ට්ස් හදලා වෙන රටවල් අතක තියන සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා හරි අන්තර්ජාලය හරහා අපිට වෙන පිට රට කම්පැනිස් වල ඩොකියුමන්ට්ස් බාර අරගෙන ඒ ඩොකියුමන්ට්ස් හදලා හරි අපිට යවන්න පුළුවන්. ඒත් එයාලා අපිට එහෙන් අපේ accounts වලට මුදල් ගෙවන ඔය ඇඩ් ක්ලික් කරන ඒවා නම් මම දන්නේ නැහැ. හරි ඇඩ් ක්ලික් කරන ඒවා නෙමෙයි මම කියන්නේ අපිට වෙන රටක ඒ රටට යන්නේ නැතුව ඒ රටේ කම්පැනි වලට සම්බන්ධ වෙලා අපිට පුළුවන් ජොබ් එක කරන්න. දැන් පැහැදිලිව මම දන්නවා අපේ තාත්තගේ අයියාගේ දෙවෙනි දුව දැන් කැනඩාවේ ඉන්නේ. අපේ කැම්පස් එකේම තමයි ඉගෙන ගත්තේ. එයා ෆුඩ් සයන්ස් කළේ පේරාදෙණියේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකේ කෝසස් 3ක් තියෙනවා. ඇග්‍රිකල්චර් ටෙක්නොලොජි ඇන්ඩ් මැනේජ්මන්ට්, ෆුඩ් සයන්ස් ටෙක්නොලොජි ඇන්ඩ් මැනේජ්මන්ට් සහ අපි ඉන්නකොට අලුතෙන් පටන් ගත්ත කෝස් එකක් ඇනිමල් සයන්ස් ඇන්ඩ් ෆිෂරීස් කියන එක. ඉතින් ඔයාලා කාටවත් පුතේ එතෙන්ට යන්න බෑ මම නිකමට කිව්වේ. හරි. ඔයාලා ඔක්කොම ටෙක්නොලොජි කරන දරුවනේ. ඒතර ඔයාලට ඒ කෝසස් වලට යන්න බෑ. ඒව කරන්න ඒකට යන්න පුළුවන් සයන්ස් කරන අයට විතරයි. කියන්නේ බයෝ සයන්ස් කරන අයට යන්න පුළුවන්. ඇග්‍රි සයන්ස් කරන අයට අර ඇග්‍රිකල්චර් ටෙක්නොලොජි ඇන්ඩ් මැනේජ්මන්ට් එකටයි ඊට පස්සේ ඇනිමල් සයන්ස් ඇන්ඩ් ෆිෂරීස් එකට යන්න පුළුවන්. හැබැයි ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි යන්න අනිවාර්යෙන් ෆිසික්ස් කරලම තියෙන්න ඕන. ඔයාලට අච්චර අදාළ නැහැ. ඔයාලා මෙතන ඔක්කොම කරන්නේ ටෙක්නොලොජි වල BST විතරයි මෙතන හැමෝම ඉන්නේ. මේ BST නේ උගන්වන්නේ. හරි මම කියන්න හැදුවේ එයා අතර කැනඩාවේ ඉන්නේ. ඒතර එයාගේ පුතා හම්බ වෙලා ගෙදර ඉන්න කාලේ එයා කම්පැනි එක වැඩ කළා. එයා කම්පැනිට යන්නේ නැහැ. ඔෆිස් යන්නේ නැහැ. හරි. ඒතර එයාට තියෙන වැඩේ තමයි ඒ ඔෆිස් එකේ වැඩ ඩොකියුමන්ට්ස් වැඩ එයා ගෙදර ඉඳලා කරනවා. ඒක කරලා ඒ ටික යවනවා. හරි ඔෆිස් එකට යන්න අවශ්‍ය නැහැ. ඒ රටවල් වල මොකද අපේ රටේ තමයි මේ තියෙන ඔෆිස් එකට යා යුතුමයි උදේ පාන්දර ගිහිල්ලා වැඩ කරන්න. ඒ රටවල් වල නෑ. ඒ රටවල් හරි ෆ්ලෙක්සිබල් මිනිස්සුන්ට. හරි නම්‍යශීලී ක්‍රමවේද ඒ රටවල් වල තියෙන්නේ. හරි. ඒතර ඒ රටවල් වල රැකියා අවස්ථා තියෙනවා. එහෙම ආයතනයේ රැකියා ස්ථානෙට ගිහිල්ලා වැඩ කරන්න බැරි අයට ඕන තරම් රැකියා අවස්ථා සලසලා තියෙනවා. විශේෂයෙන් කාන්තා පාර්ශවයට එයාලා අම්මලා වුණාට පස්සේ දරුවෝ දාලා යන්න බෑ. දරුවන්ගේ වැඩ තියෙනවා. ඉතින් ඒව ගැන එයාලා ගොඩක් හිතනවා. මොකද දරුවා කියලා කියන්නේ ඊළඟට ඒ රටේ ඊළඟ පරම්පරාව ඊළඟ ඒ රටේ ඊළඟ මානව සම්පත. එයාලා ඊළඟට ඒ රටේ මානව සම්පත එයාලා ආරක්ෂා කරන්න අවශ්‍ය කටයුතු ගන්නවා. පැහැදිලිද? ඒ නිසා රැකියාවට යන්න අවශ්‍ය වෙන්නේ. ඒතර එයා ගෙදර ඉඳලා තමයි ඒ සියලු ඩොකියුමන්ට්ස් වැඩ කරලා යවනවා. ඉතින් එයාට මේ වගේ නෙමෙයි ලොකු සැලරි එකකුත් හම්බ වෙනවා. හරි. ඒතර ඒ වගේම අපිට වෙන රටවල් වල වැඩ මෙහි ඉඳලා කරන්නත් පුළුවන්. රයිට්. ඒ මම පොඩි වෙන පැත්තකට ගිහිල්ලා කිව්වා ඔයාට එහෙම රැකියා අවස්ථාවක් තියෙනවා අනාගතේ පොඩ්ඩක් හොයලා බලන්න. හරි. එතකොට ඔයා එක දිගට එහෙම පරිගණකයක් ඉස්සරහා ඉඳගෙන වැඩ කරන කෙනෙක් නම් ඔයා නිවැරදි ඉරියව්වෙන් ඉන්න ඕන. මම දන්නවා දැන් ඔයා දැන් මේ වෙලාවේ වුණත් සමහරවිට ඔහොම වෙලා සමහරවිට ඇඳේද දන්නේත් නැහැ. සමහර අයට ටියුට් නැහැනේ. යාලා කොහොම ඉන්නවද දන්නේ නැහැ. ටියුට් නැති අයත් ඉන්න මම දන්නේ ඉතින් කීප දෙනෙක්. ඒත් යාලා නේද? යාලා ඇඳේද මොනවද කොහොම හරි ඇතිනේ කමන්නේ නැහැ. ඉන්න. මේ එනකද යම්මු අපිට බලිනවා කියලා. නෑ බැන්නේ නෑ. ඉන්න. හැබැයි ඔයා විශේෂයෙන් ඉඳගෙන ඉන්න දරුවෝ. දැන් ඔයාලට මම ඕනනම් එවන්නම් ඒක. මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ ඔන්ලයින් ක්‍රමවේදය යටතේ යාලා පොඩි අර ලීෆ්ලට් එකක් වගේ නැත්නම් පොඩි පොතක් ගහලා තිබුණා මේකදී අනුගමනය කළ යුතු. ඒ කියන්නේ දරුවන් විසින්, ගුරුවරු විසින්, විදුහල්පති, දෙමව්පියෝ මේ හැමෝම අනුගමනය කළ යුතු යම්කිසි ක්‍රියාමාර්ග ලිස්ට් එකක් දාලා තිබුණා. ඒක විශේෂයෙන් දරුවන්ට කියලා තිබුණා. ඔයාලා ඉඳගෙන ඉන්නකොට ඒ නිවැරදි ඉරියව්වෙන් ඉඳගෙන ඉන්න මම ඔයාලට ඒක එවන්න. ඔයාලා කියවලා බලන්න. හරිද? ඒක ඉතාමත් වැදගත්. නැත්නම් කාලයක් යනකොට ඔයාගේ කොන්ද වකුටු වෙන්න ඒ වගේ නොයෙකුත්
ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහරවිට දැන් මගේ නම් එම වෙලා වගේ තියෙන්නේ. මොකද මම මෙහෙමයි මම ඉගෙනුවට මම අර ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිටකසෙට මම මේක ඇත්තට මෙතනදී ඒක නෑ. මම අනිත් ඒ වගේදී ගොඩක් දුරට එහෙමයි මම ඔයාලට පාඩම් කරන්න කියනවා. පැහැදිලිවම දන්නවා ඔයාලට වඩා මම පාඩම් කළා. හරි. ඔයාලට වඩා මම පාඩම් කළා. මොකද මම සයන්ස් කළේ ෆිසික්ස් කළේ. ඒකයි B දෙකක් ගත්තා කියන්නේ. මම දන්නවා අනිවාර්යෙන් ඔයාලට වඩා මම පාඩම් කරන්න ඇති. ඔයාලට වඩා මහන්සිලා මම වැඩ කරන්න ඇති. සමහරට යම් ළමෙක් දෙන්නෙක් මට වඩා වැඩ කරනවා ඇති ඉන්නත් පුළුවන්. හැබැයි මම හිතනවා ඒත් නෑ. අනිවාර්යෙන් මම ඔයාලට වඩා වැඩ කරන්න ඇති. මම ඔයාලට වඩා මහන්සි වෙන්න ඇති. හරිද? එහෙම ඇති ඇති කියලා මම කියන්නේ. බොහෝ දුරට එහෙම වෙන්න ඕන 90%කට එහා මට විශ්වාසයි එහෙම. හරි. ඒතර මේ සමහරට ඒ පාඩම් කරපු එක දිගට පාඩම් කරනවා. ඒකට දැනුත් මම වැඩිපුර දැන් ක්ලාස් එකක් යවන ගමන් එතකොට ඔය තියෙන පොඩි පොඩි වැඩ ටික ඔක්කොම මොෂ් දානවා නම් මම ඔක්කොම වැඩිලා ඉතින් ආයෙත් කම්පියුටර් ඉස්සරහටනේ කොටි උට්ටයක් හදනවා පේපර් එකක් හදනවා ඔය වගේ වැඩක් නේ අනිවාර්යයෙන් ඉතින් බොහෝ දුරට වෙන්නේ. එතකොට මම වුණත් ඇත්තටම මේ ඒ නිවැරදි ඉරියව්ව ඉන්න උත්සාහ කරනවා. ඒක ටිකකින් අමතක වෙනවා. හරි. ඉතින් ඒ වගේ ප්‍රශ්න දෙනවා. මට ඔයාලා උපරිම උත්සාහ කරන්න. දැන් මම ওই ටියුට් එකේ දාලා තියෙනවා. ඒ අපි ඉන්න ඕන විදිය, නිවැරදි විදිය. හරි. ඒ කොන්ද ඍජුව තියාගෙන අපේ මේ ලැප්ටොප් එක වුණත් ඒ අපේ S මට්ටමට ආසන්නව තියාගෙන ඒවයි ගොඩක් ඉතින් දේවල් තියෙනවා. ඉස්සරහට මම කියලා දෙන්නම් තව ඒ ගැන. ඉතින් ඒ දේවල් අපි හරියට කරන්න ඕන. පැහැදිලිද? හරි. එතකොට මම කියන්න හැදුවේ මම නැවත ඔයත් එක්ක මුලට එනවා පුතේ. අපි අන්න ඒ වගේ යම් කාර්යයක් වැරදි ඉරියව්වකින් කළොත් දැන් ගිය අවුරුද්දේ ප්‍රශ්නය ආවේ වාට මම ගිය සතියේ පෙන්වුවා මතක ඇති බිම තියෙන යමක් අපි ඔසවනකොට ඒ වැරදි ඉරියව්වෙන් එසෙව්වොත් අපේ කොන්දට හානියක් වෙන්න පුළුවන්. අන්න ඒක ශ්‍රම සූක්ෂම ආපදාව. ඊළඟට පුතේ මෙහෙම වෙන අවස්ථාවක් තියෙනවා. අපි එක දිගට එකම ඉරියව්වෙන් හිටියොත් විශේෂයෙන් දැන් අපි ගත්තොත් දැන් ওই ගෙවල් හදන බාස්ුන් ඒ කියන්නේ මේසන් බාස්ලා ගත්තොත් එයාලා බොහෝ දුරට හිටගෙන ඉන්නේ. ඒතර මෙන්න මේ එකම ඉරියව්වෙන් ඉන්නකොටත් ආපදා වෙන්න පුළුවන් කියනවා. විශේෂයෙන් හිටගෙන ඉන්න අයගේ කකුලේ නහර ගැට ගැසීමේ අවදානමක් තියෙනවා කියලා අපි කියනවා. පැහැදිලිද? නිකමට ආගේ තාත්තා පෙදරේරුවෙක් නම් ආගේ තාත්තා ඒ කියන්නේ නේද? බාස් කෙනෙක් නම් එහෙම නැත්නම් ආගේ තාත්තා නිරන්තරයෙන් සිටගෙන ඉන්න රැකියාවක් නම් වැඩිපුර කරන්නේ. නිකමට පොඩ්ඩක් තාත්තගෙන් අහලා බලන්න. තාත්තේ කකුලේ නහර ගැට ගැහිලාද කියලා. හරි. බොහෝ දුරට එහෙම වෙනවා කියලා අපි කියනවා. පැහැදිලිද? right. අපි එතන නෝට් එක සම්පූර්ණ කරගමු නේද? උදාහරණ ටිකක් දැන් ආයෙ කියන්නේ. උදාහරණ සෙට් එකත් එක්කම නෝට් එක දීගෙන යන්නම්. right. ලියා ගන්න පුතේ. BSc කරන අයට food science courses. food science කියලා ස්පෙෂලායිස් කරලා courses නෑ. හරිද? හැබැයි යුනිවර්ටෙක් එකේ තියෙන ඩිග්‍රී එක ඒක food science ඩිග්‍රී එකක් තියෙන යුනිවර්ටෙක් එකේ තියෙන එක. ඒ කියන්නේ යුනිවර්ටෙක් එකට ගන්න කැම්පස් යන්න බැරි ඊළඟ සින්න සෙට් එකනේ. ඒකේ තියෙන food science. ඊළඟට තියෙන ඔයාලගේ ඩිග්‍රී food science නෑ නෙමේ. food science තියෙනවා සහ අනිකුත් ශේෂ්ත්‍ර කලවල. කියන ඔයාලගේ ඩිග්‍රී එක මම කියන්නේ අපේ ඩිග්‍රී එක වගේ පොතේ. හරි. The agricultural technology and management කියලා කියන්නේ food science, soil science, animal science. හරි. agriculture engineering ඒ වගේම අර පැත්තේ ඔය ඒ කියන්නේ භෝග වගාව පැත්තේ crop science පැත්ත, ඊට පස්සේ forestry පැත්ත, වනාන්තර පැත්ත, ඊට පස්සේ අනිත් පැත්තෙන් තව ඔය උපදේශන සේවා සපයන ඒ වගේ අපි කියන agriculture extension කියලා. ඊට පස්සේ business and economic side අන්න ඒ වගේ ගොඩාක් ලොකු පුළුල් ප්‍රදේශයක් එකතු වෙන ඩිග්‍රී එකක් නේ agriculture technology and management කියලා කියන්නේ. හරි. මේ අන්න ඒ වගේ ඩිග්‍රී එකක් තමයි බොහෝ දුරට ඔයාලගේ ඩිග්‍රී. ඒ කියන්නේ බයෝසිස්ටම් ටෙක්නොලොජි කියලා කියන්නේ අන්න එහෙම එකක්. ඒකට අපේ කි ෆුඩ් සයන්ස් තියෙනවා. හරි. ෆුඩ් සයන්ස් තියෙනවා වෙනම. ඒතර ඒ වගේ ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් අපේ මට මතක දැන් ඩිපාර්ට්මන්ට් 9ක් වගේ තියෙනවා ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකේ. හරි. එතකොට දැන් ෆුඩ් සයන්ස් කරන කෙනා ෆුඩ් සයන්ස් පැත්ත විතරයි හැබැයි. හරි. එයා ඒ පැත්තේ ඉස්සරහට. හරි. යනවා. එතකොට දැන් ඔයාලා අපි වගේ ඔයාලා ශ්‍රේෂ්ඨ ගණනාවක දැනුම අර ගන්නවා. ඊළඟට අපි ඔයාලට පුළුවන් ඔයා ස්පෙෂලායිස් එක කරනකොට ඔයාලට කැමති ශ්‍රේෂ්ඨයක් තෝරගන්න පුළුවන්. දැන් මම ස්පෙෂලායිස් එක කරන්නේ තෝරාගත්තේ ඇඩ්වාන්ස්ඩ් ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි කියන එක. ඒත් සමහර තව අය ෆුඩ් සයන්ස් තෝරාගන්න. මගේ රූම් එකේ හිටපු අනිත් එවුන් දෙන්නම ෆුඩ් සයන්ස් තෝරාගත්තේ. දැන් ඒක එක්කෙනෙක් ෆොන්ටෙරා එකේ වැඩ කරනවා. අනිත් එක්කෙනා හේලිස් එකේ වැඩ කරනවා. අපි තුන්දෙනාම
සාමාන්‍යයෙන් මේ ශේෂ්ත්‍රය කියන්නේ යාලා ප්‍රයිවට් වල ඉන්නවා මම ගවර්න්මන්ට් ශේෂ්ත්‍රය. ඉතින් අපි තුන්දෙනාම හොඳ ශේෂ්ත්‍රයේ ඉන්නවා. තුන්දෙනාටම වාහන තියෙනවා. ඉතින් ඒ මවුලක් නෑ. අතන අපේ බැච් එකේ ඉන්න ඔක්කොම හොඳ තැන්වල ඉන්නේ. සමහර අය බැංක් මැනේජර්ස්ලා ඉන්නවා. ඊට පස්සේ අධ්‍යාපන පරිපාලන සේවයේ ඉන්නවා. පරිපාලන සේවයේ ඉන්න මගේ ළඟම මේ මහකෙළිය පැත්තේ ගෑන් ළමේ අපිට ළඟම කෙනෙක් එයා පරිපාලන සේවයේ පාස් වෙලා ගියා. ඒ වගේ රාජ්‍ය සේවයේ බැංකු ශාස්ත්‍රයේ ඊට පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ හැම තව ගොඩක් අය රටක් ගියා. තව සමහර අය රට ඉගෙන ගන්න අයත් ඉන්නවා. ඒ පදිංචි වෙලා ඉගෙන ගන්න අයත් ඉන්නවා. බැජ් එකකින් කොහමද 10කට 15කට වඩා ගොඩක් අය දැන් අපේ බැජ් එකේ තියෙන WhatsApp group එකක්. ඒ WhatsApp group එකේ තියෙන numbers ගත්තාම සමහර ඒවා අපි නොදන්න numbers අර numbers 10ක් 15ක් විතර තියෙන numbers. ඒ කියන්නේ set එකම රට ඉන්නේ. එතකොට ඒ වගේ ඉතින් ජොබ්ස් වල අඩුවක් නැහැ. ඕන ශාස්ත්‍රයක වැඩකට යන්න පුළුවන්. ඉතින් ඔයාලගේ BSc ඩිග්‍රී එක ගත්තාම අන්න එහෙම ඩිග්‍රී එකක් පොතේ. BSc ඩිග්‍රී එකත් ශාස්ත්‍ර ගණනාවක් ආවරණය කරනවා. සත්ත්ව පාලන, ඇනිමල් සයන්ස් පැත්ත. ඊට පස්සේ يعني ගොඩක් දුර ටෙක්නොලොජි එකට බරයි ඈ. ඔයාලගේ ඒවා තියරි වලටත් තියරිත් තියෙනවා. නමුත් ඒත් එක්ක ටෙක්නොලොජි එක පැත්තෙන් බරව කතා කරන්නේ. දැන් මට මේ ඊයේ පෙරදා 2015 මගේ අපේ පළවෙනි බැච් එකේ ඉස්කෝලේ පළවෙනි බැච් එකේ ආනමඩු සෙන්ටර් එකේ දරුවෙක් මාත් එක්ක සම්බන්ධ වෙලා පොඩි chat එකක් අපි දෙන්න දැම්මා. වැරදි දෙක නෙමෙයි. තොරතුරු ගන්න මටත් ඕන වුණා මේ වයඹ කැම්පස් එක. ඉතින් එයා කියනවා මේ වයඹ කැම්පස් එකේ ඩිග්‍රී ගැන තමයි මට ගොඩක් විස්තර හොයාගන්න අවශ්‍ය වුණේ. මොකද මේ දැන් ගොඩක් අය කියනවා මේ වයඹ කැම්පස් එකේ ඩිග්‍රී එක හොඳයි ළමයි එතෙන්ට එවන්න කියලා. ඉතින් මම අහලා බැලුවා. ඉතින් එයා කියනවා ඔව් ගොඩාක් පුළුල් ශාස්ත්‍රයක උගන්වනවා. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී යාලට දැන් යන්ත්‍රයක් තිබුණොත් ඒ යන්ත්‍රය ගලවලා මුල ඉඳලා හයි කරන මට්ටම දක්වා කියලා දෙනවලු. පැහැදිලිද? ඉතින් ඒ වගේ ශාස්ත්‍ර ගණනාවක්. හරි ඒ කියන්නේ දැන් භෝග වගාව නැත්තම් කෘෂිකර්මාන්තය ගත්තොත් ඒ පැත්තේ ඔය හරිතාගාර සම්බන්ධව සොයිල්ලස් කල්චර් සම්බන්ධව ඒ වගේදී අපි කොහොමද ඔටෝමේෂන් කරන්නේ ආඩිනෝ දාලා අපි කොහොමද පරිපත නිර්මාණය කරන්නේ. ඔයාලට මෙතන අපි බේසික් නේ දෙන්නේ. ඒත් ඔයාලා කැම්පස් එකට ගියාට පස්සේ හැම දෙයක්ම තව එතනින් එහාට ප්‍රායෝගිකව අත්හදා බලනවා. ඒ නිසා එක අතකට මම දකින විදිහට අර ෆුඩ් සයන්ස් කියලා නැරෝ පාත් එකක යනවට වඩා පටු මගක යනවට වඩා ඔයාලා පුළුල් පරාසයක දැනුම අරගෙන ඊට පස්සේ ඔයා කැමති පැත්තෙන් ඉස්සරහට ගියොත් ඔයාලට රැකියා ශාස්ත්‍රයේදී අර ඔයා ස්පෙෂල් කරපේක අදාළ වෙන්නේ නැහැ බොහෝ දුරට. ඔයා ගත්ත දැනුම තමයි ඔයාට වැදගත් වෙන්නේ. හරි දැන් මම ස්පෙෂල් ක්‍රොප් සයන්ස් කළා කියලා මම CIC එකට බඳවා ගන්නකොට මට ඕක අදාළ වුණේ නැහැ. හරි මම ඇග්‍රි කරපුවා ඇග්‍රි ඩිග්‍රී එක සහ මම පේරාදෙනිය කෙනෙක් තමයි ගොඩක් දුරට අදාළ වුණේ. ඒක ඒ කැම්පස් එක බලපානවා ගොඩක් තැන්වලදී. මතක තියාගන්න. ඒ කියන්නේ මම CIC එකට යනකොට CIC එකේ ඇතුලේ ඔෆිස් එකේ ඉන්න 10ක් හිටියොත් 8 දෙනෙක්ම හිටියේ පේරාදෙනියේ. ඒතකොට ඉතින් ඉන්ටර් බෝඩ් එකේ ඉන්නේ පේරාදෙනිය. උන්ට ඉතින් තමන්ගේ එකා කියලා කැක්කුමක් එනවනේ. ඉතින් මමයි තව මගේ යාළුවෙකුයි අපි දෙන්නම පේරාදෙනියේ. අපි දෙන්නම සිලෙක්ට් වුණා. එයා තවම වැඩ මං හිතන්නේ මම ඉතින් අයින් වෙලා ආව අවුරුද්දකින්. මං ටීචින් ආවා. මං කොළඹට ඉච්චර කැමති නෑ. කොළඹ ජොබ් එක කරන්න තිබුණේ මට. නමුත් මං ටීචින් ඇවිල්ලා ඉතින් දැන් මම මේකේ යම් ඉතින් ගේමක් ගහගෙන නේද මේක ඉතින් එල්ලලා ඉන්නවා. අර කියනවනේ වවුලගේ මගුල් ගෙදරට ගියා නම් එල්ලලා ඉන්නවනේ. ඉතින් ටීචින් ආවා නම් ඉතින් මේකේ දැන් යන්න වෙලා ඉතින් මොනවා කරන්නද මං කියන්නේ එහෙම ගැටලුවක් නෑ. වාගේ ආසයි නම් වට පුළුවන්. වාගේ ස්පෙෂල් එක ඒ පැත්තෙන් අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් MSc එකක් වගේ කරනවා නම් හරි MSc එකදී ඒ පැත්තෙන් අහපම් තව ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. ඉස්සෙල්ලා මොකක් හරි ක්‍රමයකට ඔයා උත්සාහ කරන්න කොහොම හරි කැම්පස් එක යනවා කියලා. කැම්පස් එකට ගියාට පස්සේ ඔයාට අවශ්‍ය මාර්ගය ඔයාට පහදා ගන්න නැත්නම් පාදා ගන්න තෝරා ගන්න හැකියාව ලැබෙනවා. right. අපි ලියමු පොතේ වෙලාවත් යනවා. මිනිස් සිරුර ලියන්න මිනිස් සිරුර කරුල් වටනනේ මිනිස් සිරුර වැරදි ඉරියව්වල පිහිටවීම නිසා හෝ 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 එකම ඉරියව්වක හෝ ක්‍රියාකාරකමක
එකම ඉරියව්වක හෝ ක්‍රියාකාරකමක දීර්ඝකාලීනව නිරත වීම නිසා ඇතිවන ආපදා කියලාම ලියන්න. ඇතිවන ආපදා ශ්‍රම ආපදා ලෙස හැඳින්වේ. ඇතිවන ආපදා ශ්‍රම ආපදා ලෙස හැඳින්වේ. පැහැදිලිද? පැරදි ඉරියව්වක ශරීරයේ පිහිටුවලා වැඩ කිරීමෙන් හෝ එකම ඉරියව්වක හරි එකම ක්‍රියාකාරකමක හරි දීර්ඝ කාලයක් නිරත වීමෙන් ඇතිවන ආපදා අපි කියන අපතේ මොනවා කියලාද? ශ්‍රම ආපදා කියලා. රයිට්. උදාහරණ ටිකක් ලියන්න තියෙනවනේ. ලියන්න. පළවෙනි එක වැරදි ඉරියව්වක සිට පරිගණකයක මෙහෙම ලියන්න. වැරදි ඉරියව්වක සිට පරිගණක භාවිතය නිසා කශේරුවේ ආබාධ ඇතිවීම. කශේරුව දන්නවනේ? කශේරුවේ ආබාධ ඇතිවීම. හරි, ඔය ඔයාලට දීලා තියෙන ටියුට් එකේ පොඩ්ඩක් ඒ කශේරුව වගේ පෙන්නලා තියෙනවා. හරි, කියන්නේ කශේරුවම නෑ, එතන පොඩ්ඩක් පෙන්නලා තියෙනවා. කශේරුවේ ආබාධ ඇතිවීම. හරි, ඒතර ඔයා දැන් බලන්න ඔයා ඉන්නේ කොහොමද කියලා. දෙවෙනි රූපයේ විදිහට ඔයා ඉන්නේ. නැත්නම් ඔයාත් ඕම් කරගෙන ඉන්නේ කියලා බලන්න. ඒතර කාලයක් යනකොට ඕම් වෙලා ඉඳී. හරි, අර නෙළුම් මල බිමට නැමුණා වගේ. පැහැදිලිද? දැන් වෙලා තියෙන්නේ එතෙමනේ පෝස්ටුව කොහොමද දැන් මේමනේ. ආද ජනාධිපතිතුමා වල වමතනවල්නේ. මොනවා කියයිද දන්නේ නැහැ නේ. දුමින්ද සිල්වා එළියට දාලා මොකක්ද එහෙම කතාවක්ද? මට අහන්නත් බැන්නා නිවුස්. හරි. ඉතුරුලා තිබ්බ එච්චරයි. ඌත් එළියට දැම්මම නම් ඒකත් හරි. ඒතකොට කරන් තිබ්බ ඔක්කොම දේවල් ටික හරි. රටත් හොඳටම සංවර්ධනය කරලා තියෙන්නේ. මේ අහිංසක මිනිස්සු ටික නිදහස් කරලා තියෙන්නේ. දැන් ඉතින් රට ගොඩ ඉතින්. හරි. ලියාගන්න දෙවෙනි එක දිගු කාලයක් හිටගෙන වැඩ කිරීමෙන් ජාතිය අමතනවා. අපි නම් ඉතින් හැමදාම ගෝඨාභයගේ ජාතිය අමතනවා නේද? ගෝඨාභය අද අපිට ජාතිය අමතනවා කමන්නේ. දිගු කාලයක් හිටගෙන වැඩ කිරීමෙන් පාදවල නහර ගැට ගැසීම. right. තුන්වෙනි එක ඔන්න ගිය අවුරුද්දේ බහුවර්ණ මේ විභගතයේ ප්‍රශ්න ආවේ ඔය උදාහරණයෙන්. වැරදි ලෙස බර දෙයක් ඉසිලීම නිසා කොන්දේ අමාරු ඇතිවීම. වැරදි ලෙස බර දෙයක් ඉසිලීම නිසා කොන්දේ අමාරුව ඇතිවීම. right. ඊළඟට එහා පැත්තට එන්න පුතේ ටියුට් එකේ 9 වෙනි පිටුවට. එතන දීලා තියෙනවා මාතෘකාවක් සුඛෝපයෝගී විද්‍යාව කියලා. හරි. එතකොට එතන අපි පොඩි විස්තරයක් එමෙ නැත්නම් මේ සුඛෝපයෝගී විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක අර්ථ දක්වා ගන්න අවශ්‍ය වෙනවා. ඇත්තට මේ සුඛෝපයෝගී විද්‍යාව කියන්නේ එතකොට අපේ අස්තිවලට, ඊට පස්සේ පේශිවලට, ස්නායුවලට හානියක් නොවන විදියට අපිට යම් වැඩක් කරන්න අවශ්‍ය පහසුකම් හරි සලසලා තියෙනවා නම් එහෙම නැත්නම් ඊට අවශ්‍ය අපි යන්ත්‍රෝපකරණ මොනියම් ආකාරයේ හෝ උපකරණ භාවිත කරනවා නම් අන්න ඒකට තමයි අපි කියන්නේ පුතේ සුඛෝපයෝගී විද්‍යාව කියලා. පැහැදිලිද? යම් කාර්යයක්, යම් වැඩක්, යම් වෘත්තියක් කියන්නත් පුළුවන්. සිදු කරනකොට අපේ පේශිවලට, අස්තිවලට, ස්නායුවලට හානියක් නොවන විදියට ඒක කරන්න අවශ්‍ය පහසුකම්. එහෙම නැත්නම් ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, ඊට අවශ්‍ය උපකරණ සපයලා දීලා තියෙනවා නම් ඒකට අපි කියනවා නැත්නම් ඒ සපයා ගැනීමට අපි කියනවා මොකක් කියලාද? සුඛෝපයෝගී
විද්‍යාව කියලා. right. අපි ඒකත් එහෙනම් අර්ථ දක්වා ගමු. ලියන්න මේ විදිහට. ලියන්න පුතේ මේ විදිහට. වෘත්තීන් යැලීමේදී වෘත්තීන් යැලීමේදී වෘත්තීන් යැලීමේදී වෘත්තීන් යැලීමේදී සේවකයාගේ අස්ති වෘත්තීන් යැලීමේදී සේවකයාගේ අස්ති පේශි සහ ස්නායු පද්ධතියට පේශි සහ ස්නායු පද්ධතියට පේශි සහ ස්නායු පද්ධතියට හානිදායක නොවන ආකාරයේ හානිදායක නොවන ආකාරයේ හානිදායක නොවන ආකාරයේ හානිදායක නොවන ආකාරයේ ඉරියව් පවත්වා ගැනීම ඉරියව් පවත්වා ගැනීම ඉරියව් පවත්වා ගැනීම යන්ත්‍රෝපකරණ සහ මෙවලම් 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 ආදිය භාවිත කිරීම ආදිය භාවිත කිරීම ආදිය භාවිත කිරීම සුඛෝපයෝගී විද්‍යාව ලෙස හැඳින්වේ සුඛෝපයෝගී විද්‍යාව ලෙස හැඳින්වේ සුඛෝපයෝගී විද්‍යාව ලෙස හැඳින්වේ right පැහැදිලිද කොට එතනින් ඔන්න ශ්‍රම සූක්ෂම ආපදා ඉවරයි. ඒතර අපි දැන් අපුතේ ආපදා වර්ග 4ක් කතා කළා. ගිය සතියේ භෞතික ආපදා කතා කළා. ඊට පස්සේ අද අපි රසායනික ආපදා ඊට පස්සේ ජෛවීය ආපදා දැන් අපි කතා කළා ශ්‍රම සූක්ෂම ආපදා. ඒතර දැන් ඔයා දන්නවා අපිට තව එකක් ඉතිරි. මොකක්ද ඉතිරි වෙලා තියෙන්නේ? මනෝ සමාජීය ආපදා. මනෝ සමාජීය ආපදාවක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු දැන්. ඒතර පුතේ දැන් අපි යම් ආයතනයක යම් වෘත්තියක වැඩ කරනවාට මම මේකක් කිව්වා. දැන් විශේෂයෙන් අපි ගාමන්ට් ෆැක්ටරි වල වැඩ කරනකොට අපේ තරුණයන්ට ගොඩාක් ආතති තත්ත්ව ඇති වෙනවානේ. සමහරට යාලට දැන් උදේ ඉඳලා වැඩ කරලා සමහරට ඒත් එක නයිට් එකක් අදින්න කියලා කියනවා. සමහර කාලවලදී එහෙම වෙනවා. ඒතර පැය 24ම වගේ මේ ළමයි වැඩ. හරි. ඇයි? දැන් අර ඕඩර් ආපුම ඒවා ඒ දිනේට යවන්න ඕන. එතකොට නේද ඔය තිස්සේ මැරීගෙන වැඩ කරන්න වෙනවා. මේක සමහර විට ලොකු ආතතියක්. හිතන්නකෝ දැන් යම් කෙනෙක් පොඩි දරුවෙක් දාලා තමයි දැන් වැඩට එන්නේ. හරි. එතකොට එයාට කියනවා හවස 5ට විතර ඔෆ් එක එනකොට අද යන්න විදියක් නැහැ. හරි. ආද නයිට් එකක් කරන්න ඕනේ කියලා රෑ 10 වෙනකන්වත් වැඩ කරන්න කියලා කියනවා. OT කරන්න අතිකාල කරන්න කියන. එතකොට දැන් ඒ කෙනාට රෑ 10ට තමයි ගෙදර යන්නේ. එතකොට දැන් හිතන්න එයා කල්පනා කරනවන්න. හරි ගෙදර අර දරුවා හරි උදේ දාලා ආපු දරුවා. ඒතර පුදුමාකාර මානසික ආතතියකින් මානසික පීඩනයකින් ඉන්නේ. එතන මෙහෙම කාලයක් එක දිගට ගියොත් ඔතේ එයාට යම් ආකාරයකට රෝග වැළඳීමක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා ඒකත් අපි දකිනවා. ඒකත් අපි සලකනවා අපදා තත්වයක් කියලා. පැහැදිලි ඇති නේද? මම අර ගොඩාක් එදා කතා කළේ දැන් අපි රජයේ සේවයට ගන්නකොට නේද? රජයේ සේවයට ගන්නකොට අලුතෙන්ම විශේෂයෙන් ගුරු වෘත්තියට එහෙම ගන්නකොට ගොඩාක් ඈත පළාත්වල ගොඩාක් දුෂ්කර පැතිවලට දානවා. හරි. ඒකට එතන ඒ රැකියාව නිසා ගොඩාක් ආතතියකින් තමයි ජීවිතේ අරගෙන යන්නේ. ඒකට කාලයක් ගිහිල්ලා නේද? නොයෙකුත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒකත් මොකද්ද? මනෝ සමාජීය ආපදාවක්. පැහැදිලිද? ඒ වගේම සමහර විට ආයතන තුල යම් යම් ප්‍රචණ්ඩකාරී අවස්ථා තියෙන්න පුළුවන්. සමහර විට ලොක්කුන්ගෙන් කරදර වෙන්න පුළුවන්. එහෙමත් වෙනවනේ මතක ඇති පහුගිය කාලෙක රජයේ ආයතනයක ඉංජිනේරුවරයෙක් කියා ගන්නා පුද්ගලයෙක් මම දන්නේ නැහැ උට ඉංජිනේරු උපාධිය හරි මොකක් හරි දුන්නේ කවුද කියලා උ කරපු වැඩෙන්. ඒතකොට ඒ ඉංජිනේරු වෙක් කියලා කියා ගන්න කෙනෙක් ඒ ආයතනයේම
තවත් කාන්තාවකගෙන් යාළු වෙන්න අහලා හරි මොන හරි අනිසි බලපෑමක් කරලා ඒකට එයා කැමති වුණා කියලා මොකද කරලා තිබුණේ? ගහලා තිබුණා. අන්න ප්‍රචණ්ඩත්වය. පැහැදිලිද? ඒ වගේම සමහර විට දැන් වෘත්තීය සංගම් තියෙනවනේ. මේ වෘත්තීය සංගම් වල බලපෑමුත් තියෙන්න පුළුවන්. ඒතර වෘත්තීය සංගම් වලින් කිව්වොත් සමහර විට දැන් ටිකට් එකක් හරි වැඩ වර්ජනයක් හරි කරන්න කියලා. ඒකට අකමැත්තෙන් හෝ සමහර වෙලාවට එතෙන්ට යන්න වෙනවා. ඒකට එතනත් ආපිත්තත්වයක් තියෙනවානේ. සමහර විට මේ රැකියාවට ආවේ බොහොම අමාරුවෙන් වෙන්න පුළුවන් කෙනෙක්. එයා බයයි තමන්ගේ මේ රැකියාව මේ දේ නිසා නැති වෙයිද කියලා. නමුත් අර වෘත්තීය සංගමයේ කියන නිසා එතෙන්ට නොයත් බෑ වැඩ වර්ජනේ නොයත් බෑ. ඒතර මෙයා ඉන්නේ දැන් අන්න පුදුමාකාර ආතතික තත්වයකින්. හරි. ඒ නිසාත් අපි කියනවා ආපදා ඇතිවීමේ හැකියාවක් වෙනවා. මම හිතනවා මම කියපු උදාහරණ ටික ඔයාලට හොඳටම ප්‍රමාණවත්. තව මම කිව්වා ඔයාලට මේවා පාඩම් කරනකොට ඔයාගේ ජීවිතයේ තියෙන අත්දැකීම් ඔයාලට මතක් වෙන උදාහරණ තව හිතලා බලන්න. පැහැදිලිද? ඔය මම කිව්වේ එවැනි උදාහරණ කීපයක්. ඉතින් තව අපි ගත්තා ගුරු වෘත්තියේදී මම ඔයාලට කිව්වා ප්‍රින්සිපල්ලාගෙන් නොයෙකුත් හවසට පන්ති කරන්න කියලා, උදේම මෙන්න කියලා. අනම්මනම් නොයෙකුත් නේද? ඒ තාඩන පීඩන මැද්දේ සමහරට වැඩ කරන්න වෙනවා. විශේෂයෙන් ගුරු වෘත්තියේදී එහෙම තියෙනවා. මිස්ලාට තමයි ගොඩක් දුර තියෙන සර්ලාට නම් ඉතින් වැඩි සද්ද දාන්න දෙන්නේ. අනිත් පැත්තට හැරිලා ගැහුවොත් ඉතින් ලැජ්ජායි වෙන්නේ. ඒ නිසා ගොඩක් දුර සර්ලා නම් ওই සද්ද දාන්නේ. ඒවට ඉස්කෝලවල වැඩිපුරම ඉන්නේ ටීචර්ස්ලාට මම එදා කිව්වනේ. අර 100ට 60කට 70කට ආසන්න වෙන දැන් ඉන්නේ ටීචර්ස්ලා. ඒක නිසා ඉතින් ප්‍රින්සිපල්ලාට හරි ලේසි. ප්‍රින්සිපල්ලා ඉතින් ලොක්කෝ වගේ. දැන් මේක ඉන්නත් දන්නේ තාත්තා අම්මා ප්‍රින්සිපල්ලා. මේ හැමෝම නෙමෙයි. සමහර අය ඉන්නවා හරීම සුහදශීලීව හරීම මානසිකව වැඩ කරගෙන යන අය ඉන්නවා. ඒ අතරේ ඉන්න සමහර අය මේ තමන්ගේ බලය පෙන්නලා තර්ජනය කරලා හරි මේ වැඩ කෙරුවේ නැත්නම් වෙන කොහාට හරි මාරු කරලා දානවා කලාපෙට කියලා හරි. එහෙම අර බලෙන් වැඩ ගන්න අය ඉන්නවනේ. එතකොට ඉතින් අර පුදුමාකාර ආතතියකින් තමයි වැඩ කරන්නේ. පැහැදිලිද? ඒතර ඔය ඔක්කොම මොනවද? මනෝ සමාජීය ආපදා. පැහැදිලිද? ලියාගන්න. රැකියාවේ නිරත වන විට ඇතිවන 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 මානසික ආතතීන් හා මානසික ආතතීන් හා ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මානසික ආතතීන් හා ප්‍රචණ්ඩත්වය හේතුවෙන් විවිධ රෝගවලට ප්‍රචණ්ඩත්වය හේතුවෙන් විවිධ රෝගවලට ගොදුරු වීම මනෝ සමාජීය ආපදා ලෙස හැඳින්වේ. මනෝ සමාජීය ආපදා ලෙස හැඳින්වේ. මනෝ සමාජීය ආපදා ලෙස හැඳින්වේ. ඒකටම ලියන්න පුතේ. ඒකටම ලියන්න මේ සඳහා පහත ආකාරයේ තත්ත්ව හේතු වේ. මේ සඳහා පහත ආකාරයේ තත්ත්ව හේතු වේ. පහත ආකාරයේ තත්ත්ව හේතු වේ. right. ලියන්න පළවෙනි එක එතන පහක් ලියන්න මම ඉඩ තියලා තියෙනවා ඔයාලගේ ටියුට් එකේ. ලියන්න පුතේ පළවෙනි එක අධික වැඩ ප්‍රමාණය ඉවරයක් නැහැ. හරි. එකක් ඉවරනකොට නම් කමන්න එකක් ඉවරන කලින් තව එකක් වෙනවා. එකක් කර ඉන්නකොට අර වැඩේට යන්න කියනවා. හරිද? අධික වැඩ ප්‍රමාණය ගොඩක් ප්‍රයිවට් කම්පැනි වල තියෙනවා. සමහර ලාවට CIC එකේ යම් ප්‍රමාණයකට ඒ වගේ අධික වැඩ ප්‍රමාණය තියෙනවා. වෙලාවක් නැහැ. මන්ත් එන්ඩ් එකේ සමහර විට ගෙදර යනකොට රෑ 12ට විතර. බෝඩිමට ගෙදර නෙමෙයි බෝඩිමට. ඒ බස් තියෙනවා. ඒතර ඔයාලා බලයි කොහොමද කියලා. බස් තියෙනවා අවුලක් නැහැ. ඒ කාලේ මේ වාහන තිබුණ නැහැ පුතේ. බොරු කියන්න ඕනේ නැහනේ. හරි. කාලේ බස් එකේ තමයි ගියේ. ගෙදර බයික් එකේ තිබ්බා. බයික් එකේ යන්නේ නැහැ. ඉතින් කොළඹ අමාරු වෙන්නේ. හැබැයි කාලයක් ඊට පස්සේ බයික් එකේ ගියා මම. පොඩ්ඩක් හුරු වුණාට පස්සේ බස් එකේ තමයි. ඉතින් ලේසිය. කොළඹ කොහොමද බස් එකේ යන්නේ එක ලේසිය. මොකද බයික් එකේ ඒවා හරි රිස්ක් නේ. ආහාරයෙන් මෙහෙම වාහන දානවා ට්‍රැෆික් එකනේ දූවිල්ල අනික. පාර දූවිල්ලක් නේ දුම්. ඕම කාලයක් ඉතින් ওই දුමේ ගියොත් අනිවාර්යෙන් පෙනහලුවට මොන හරි වෙලා මැරෙනවා කොහොම. ඒකනේ බස් එකේ ගියේ මේ
ඉතින් රෑ 12ට වගේ එන්න වෙන කාල තියෙනවා. කියන්නේ හැම කාලෙම නෙමෙයි මාසේ අවසාන වෙනකොට වැඩ වැඩි. හරි. එතකොට මේ එහෙම වෙනවා ඉතින්. ඉතින් ඒක මට ලොකු ආතතියක් ඒ ලොකු ආතතියක් උනේ නෑ. නමුත් ඔය අතර දැන් සමහර විට පවුල් වෙලා ඉන්න, වයිෆ්ලා ඉන්න, දරුවෝ ඉන්න. එතකොට එයාලට ඔක ආතති තත්ත්වයක් වෙන්න පුළුවන් බොහෝ දුරට. ඉතින් එහෙම වුණාම අර රැකියාව නිසා ඉතින් නේද? නොයෙකුත් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. heart attack, දියවැඩියාව, අදිරුධිර පීඩනය. හරි. පිස්සු හැදෙන්නත් පුළුවන් සමහර විට. පිස්සු හැදෙන්නත් පුළුවන්. මොංගල් වෙන්නත් පුළුවන්. හරි. ලියන්න අධික වැඩ ප්‍රමාණය 2 නිෂ්පාදන ඉලක්ක. නිෂ්පාදන ඉලක්ක. ඔයාලට උතර වැඩ වැඩි වුණාම නිකන් පිස්සු වගේ තියෙනනේ. එහෙම වෙන්න පුළුවන්. හරි. නිෂ්පාදන ඉලක්ක. 3 වෙනි එක අතිකාල සේවය. මේවා තේරෙනව නේද? අතිකාල ඕවර් ටයිම් කියන්නේ පොතේ. අපි OT කියලා කෙටියෙන් කියන්නේ. ඕවර් ටයිම්. අතිකාල සේවය. ඕවර් ටයිම් OT කියලා අපි කියනවා. කෙටියෙන් OT. නිෂ්පාදන ඉලක්ක කියන්නේ ටාගට්. ගොඩක් ගාමන්ට් ෆැක්ටරි වල එහෙම ටාගට් තියෙනවානේ. අර මේ කැලි ප්‍රමාණය අනිවාර්යෙන් මේ දවසට මහන්න ඕනේ වගේ ටාගට් තියෙනවා. එතකොට කම්පැනි වලක් තියෙනවා. හරි. එතකොට මේ මාසේ මෙච්චරක ටර්න් ඕවර් එකක් ඕන. එහෙම ඒ වචන තමයි තියෙන්නේ. හරි මෙච්චර ආදායම මෙච්චර සේල්ස් එකක්. හරි සේල්ස් ටාගට් තියෙනවනේ ගොඩක්. සේල්ස් පැත්තට බර අයට ටාගට් තියෙනවා. මාසෙකට මිලියන 10ක සේල්ස් කරන්න ඕන. නැත්නම් ඉතින් කුණු බැනුම්. ඉතින් බැනුම් අහලා බැනුම් අහනවා දැන් දන්නවනේ බැනුම් අහනවා කියලා ඉතින් පුදුම ආතතියකින් ඉන්නේ. ඉතින් දැන් මාසෙ ඉවරලා නේද? ඊළඟ මාසෙ මුලට මන්ත්ලි මීටින් එකක් ගත්තාම ඉතින් අර ඔක්කොම ඉස්සරහා ඉතින් පදිරියන්න බයිනවනේ ඊට පස්සේ. හරි ඉතින් එතකොට දැන් දන්නවා දැන් මාසෙට කිට් වෙනකොට දැන් ඔන්න මිලියන 10ක් හරි මිලියන 1 හරි සේල්ස් කරලා නැත්නම් ඉතින් දැන් ඒ ටිකේ පුදුම ආතතියකින් ඉන්නේ. හරි කන්න හිතෙන්නේ නැහැ නිින්ද යන්නේ නැහැ ලොක බයිනවා මැවි පේනවා ඇහෙනවා දෝංකාර දෙනවා පහුගිය මාසේ බැනපුවා. ඉතින් ආතතියකින් ඉන්න වෙන්නේ. පැහැදිලිද? ටාගට්. හරි නිෂ්පාදන ඉලක්ක. ඊළඟට 4 වෙනි එක ලියන්න ආයතනයේ දැඩි නීති රීති. ආයතනයේ දැඩි නීති රීති. ආයතනයේ දැඩි නීති රීති. හරි ආයතනයේ දැඩි නීති රීති. ආයතනයේ දැඩි නීති රීති. මං කිව්වේ සමහර ප්‍රින්සිපල්ලා අනිවාර්ය කරලා තියෙනවා හවසට පන්ති කරන්න. සමහර විට ඒ ගුරුවරයා ඉන්නේ කිලෝමීටර් 100ක් විතර එහා ඉඳලා. හවස 3-4 නිකන් ආයි පන්තියක් කළොත් ඒ ගුරුවරයා ගෙදර එනකොට රෑ 7-8 වෙයි. හරි එතකොට ඉතින් ආතතිය. ඒක ඒ අත්දැකීම ලබලම් බලන්න ඕනේ. මොකද මම දන්න මාත් එක්ක වැඩ කරන සමහර ටීචර්ස්ලා මේ මිස්ලා මාස ගණන් වයස දරුවෝ ගෙවල් වල දාලා ගොඩාක් දුර පළාත් වල ඉඳලා එනවා. ඉතින් ඇවිල්ලා ඉතින් ඔය අඬෝනා කියනවා. ඉතින් දැන් නම් එපා වෙලා තියෙන්නේ ජොබ් එක. ඉතින් එහෙම කියන කර කියා ගන්න දෙයක් නැති නිසා සමහර ලාවට එනවා ඉතින්. හරි. එතකොට ඒ වගේ ආතතියකින් තමයි ගොඩක් අය ඒ රැකියාවේ නිරත වෙලා ඉන්නේ. ඒක ඇත්තට හොඳ නෑ ඇඟට. හරි ඒක උඩාක් ලෙඩ ඇති කරන්න හේතු වෙනවා. අවසාන එක ලියන්න වෘත්තීය සමිති ක්‍රියාකාරකම්. වෘත්තීය සමිති ක්‍රියාකාරකම්. වෘත්තීය සමිති ක්‍රියාකාරකම්. හරි වෘත්තීය සමිති ක්‍රියාකාරකම්. ඒ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් කියන්නේ මතක් වුණේ දැන් ඉස්කෝලවලත් තියෙනවා. ඉස්කෝලවල සිද්ධියක් නෙමෙයි. අපි ওই මොකක් හරි කැම්පස් එකේ මොකක් හරි දෙයකට මේ අපේ ෆැකල්ටි එක ඇග්‍රි ෆැකල්ටි එක මොකක් හරි පන්ති වර්ජනයක් කළා. මම හිතන්නේ මොකක් හරි හේතුවක් මත දැන් දල වශයෙන් මතක අපි ඔය එකපාරක් කොළඹ මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉස්සරහා මේ පිකට් එකක් කළා. පිකට් එකක් කරන්න ගියා. අපේ සෙකන්ඩ් ඉයර් වගේ මට මතක. ගියාට කොහොම හරි මේ ඒ පිකට් එකේදී අපේ බැජ් එකේ ළමයි දෙන්නෙකුයි අපේ සීනියර්ස්ලගේ බැජ් එකේ එක්කෙනෙකුයි අපේ සුපර් සීනියර්ස්ලගේ මට මතක තියෙනවා. ඒ විදිහට මේ 4 දෙනෙක් කොහොම හරි අපේ ෆැකල්ටි එකේ පොලිසියට අත්අඩංගුවට ගත්තා. හරි 4 දෙනෙක්. මම හිතන්නේ ඒ 4 දෙනා නිදහස් කරන්න කියලා බලකිරීමක් හරි මොනවා හරි දෙයකට තමයි අපි මේ ඒ උද්ඝෝෂණය නැත්නම් පන්ති වර්ජනය කළේ. සතියක් දෙකක් එක දිගට කළා. මම හිතන්නේ අපි ලෙක්චර් ඒ කැම්පස් වල එහෙම තියෙනවා. හරි ලෙක්චර්ස් යන්න නැතුව වැඩ වර්ජන කරනවා. ඒතර ඒක බලපානවා. හරිද? ඔයාලා හිතේ ඉතින් ඒතර අපිටනේ පාඩු වෙන්නේ කියලා. අපිට පාඩුවකුත් වෙනවා. අනිත් පැත්තට දැන්
කැම්පස් එකක් කියලා කියන්නේ අර ෂෙඩියුල් එකකට යන්නේ පුතේ. ඒ කියන්නේ එක බැච් එකක් ඒ කාලය තුල අනිවාර්යෙන් එයාලගේ කෝස් එක ඉවර කරලා අයින් කරන්න ඕන නේද? එයාලා එළියට යවන්න ඕනනේ ඊළඟ බැච් එක ගන්න. හරි. එතකොට ඒ ඩිග්‍රී එකේ දාල පාඨමාලා ටික හරියටම කරන්නත් ඕන. එතකොට එහෙම අර පන්ති වර්ජන කරපුවාම එයාලටත් ඒකේ බලපෑමක් තියෙනවා. එතකොට අර කරන්න තියෙන දේවල් ටික නොකරත් මෙයාලව විභාගයට ඉදිරිපත් කරන්නත් බෑනේ. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට පන්ති වර්ජන කියලා කියන්නේ ඒතර යමක් සාමාන්‍ය එක දැනෙන ක්‍රියාමාර්ගයක්. හැබැයි ඔය අතරතුර කොහොමද අවසාන කාල වෙනකොට සීනියර්ස්ලාගේ මම හිතන්නේ සීනියර්ස්ලාගේ මේ ඒ කියන්නේ අක්කලා වගේ කොහොම හරි මේ ලෙක්චර්ස් යන්න හරි කොහොම හරි ඇවිල්ලා ඊට පස්සේ ඉතින් කවුරු හරි යන අතරතුර මේ යන එක වළක්වන්න හරි මොකක් හරි හේතුවක් නිසා මෙයාලට මේ කළු තෙල් බාල්දිය කළු තෙල් වලින් ගහලා කළු තෙල් බාල්දිය අරන් ගිහලා ගහලා සම්පූර්ණ. ඉතින් අවසානයේදී ඒකටත් අපේ බැජ් එකේ කෙනෙක් අපේ බැජ් එකේ කෙනෙක් අහු වුණා. ඉතින් ඒ අක්කලා කියලා තිබුණා මෙන්න මෙයා ඒ අපේ බැච් එකේ එයාත් එතන හිටියා කියලා. ඉතින් අවසානයේ ඌ හිටියද නැද්ද කියලා නම් දන්නේ නැහැ මං. හරි. ඉතින් එයා කොහොම හරි අහු වුණා. ඊට පස්සේ එයා අවුරුද්දක් රිපීට් වෙනවා. ඒ කියන්නේ එයා අපිත් එක්ක නෙමෙයි ඩිග්‍රී එක ගත්තේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හරි. ඒ ජූනියර්ස්ලාත් එක තමයි ඩිග්‍රී එක ගන්න උනේ. හරිද? ඒ වගේ අපේ බැච් එකේ මං හිතන්නේ දෙන්නෙකුට එහෙම වුණා. එක්කෙනෙක් මේ රැක් කරන කාලෙදී මේ ජූනියර්ස්ලා රැක් කරලා අහු වුණා. එයාටත් මාස 6ක්ද කොහෙද පන්ති තහනම් ලැබුණා. ඒතර මාස 6ක් පන්ති තහනම් ලැබුණ ගම ඩිග්‍රී එක ගන්න වෙන්නේ ජූනියර්ස්ලාත් එක්ක. ඒතර එයාත් ජූනියර්ස්ලාත් එක්ක හැබැයි දෙන්නටම අවුලක් නැහැ. මම අවසානට කියපු එක දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. අවුලක් නැහැ. ඉතින් එයා ජූනියර්ස්ලාත් එක්ක ගත්තා. දැන් ඕස්ට්‍රේලියාව ගිහිල්ලා ඉතින් හොඳට ජීවත් වෙනවා. කිසි අවුලක් නැහැ. හරිද? ඒ වගේ ප්‍රශ්න තියෙනද මාර කියන්නේ අර පන්තියට එන්න හදනකොට මේ කළු තෙල් බාල්දියකින් ඔය වගේ දැන් ස්ථිති තියෙනවා. දැන් සමහරවිට දැන් අපි දැන් ගුරුවරු හිතන්නකො මොන හරි එහෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න සමහරවිට යම් ගුරුවරු පිරිසක් විශේෂයෙන් මිස්ලා නේ ඔකට ගොඩක් උඩ එන්නේ. ඒතර එනකොට උන් කොහේ හරි ඉඳලා කට්ටිය කුණු බිත්තර ගහනවා. හරි. ඒතර අර වෘත්තීය සංගම් වල ක්‍රියාකාරකම් තමයි මේ වගේ සිද්ධි තියෙනවා. හරි. කුණු බිත්තර ගහනවා, කළු තෙල් ගහනවා, ඒ වගේ ඒවා තියෙනවා. පැහැදිලිද? රයිට්. ඒ ටික තමයි තියෙන්නේ. ඒතර මනෝ සමාජීය ආපදා හේතුවෙන් මම මේ ටික කිව්වා. අධිරුධිර පීඩනය පුතේ ටියුට් එකේ තියෙනවා. අධිරුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව, ඊට පස්සේ කොලෙස්ටරෝල් වැඩි වීම, ඊට පස්සේ අර්ශස් දන්නව නේද? මූලග්ගින්න කියලා අපි කියන්නේ. ඒතර මානසික රෝග කියලා තියෙන්නේ මානසික රෝග. ඒ මානසික රෝග කියන්නේ මම අර කිව්වේ සමහර විට ඇත්තටම අර පිස්සුව වගේ ඒ මට්ටමට එන්න පුළුවන්. හරි උමතුව කියලා අපි කියන්නේ පිස්සු. හරි අධික විදියට මේක දැනුනොත් කාලයක් එක දිගට තමයි පිස්සු වැදෙන්න පුළුවන්. මට අංගොඩ යවන්න වෙනවා. පැහැදිලිද? රයිට්. එන්න ඒ ටික එතනින් මනෝ සමාජීය ආපදා ඉවරයි. ඊළඟට තව මේ කෑලි දෙකක් අපි කතා කරලම නතර කරමු. ඒතර ඊළඟ දවසේ අපිට ආපදා වැළැක්වීම කියන කොටස කතා කරන්න පුළුවන්. ඊළඟට තියෙන වෘත්තීය අනතුරු හා රෝග. ඒතර මම මේ දෙක පැහැදිලි කළා පුතේ. අනතුරක් කියලා කියන්නේ අපි බලාපොරොත්තු නොවුන විදියට සැලසුම් සහගත නොවන විදියට ෂණිකව හරි යම් ආපදාවක් වෙනවා නම් ඒක අපි අනතුරක් කියලා කියන්නේ. පැහැදිලිද? මම එදා කිව්වේ පලංචියේ වැඩ කර ඉන්නකොට අපි නොහිතන විදියට හරි ෂණිකව මේ පලංචිය කඩාන වැටෙනවා. ඒක අනතුරක් එතකොට. පැහැදිලි නේද? වෘත්තීය රෝගයක්. ඒකත් මම ඔයාලට මීට කලින් පැහැදිලි කරලා දැන් මෙතන අපි ඒක ලියා ගන්න යන්නේ. වෘත්තීය රෝගයක් කියන්නේ එහෙම නෙමෙයි. හරි කාලයක් ගිහිල්ලා තමයි අපිට යම් ඒ ආපදා තත්වයක් ඇති වෙන්නේ. මම අර කිව්වේ දැන් අපි රසායනික ද්‍රව්‍ය භාවිතයේදී මම කිව්වා ඔයාලට රසායනික ද්‍රව්‍ය ශරීරගත වෙලා ඒ මොහොතේම සමහර විට කලන්තයක් ඒ වගේ දෙයක් ඇති වෙන පුළුවන්. ඒතර ඒක අනතුරු ස්වභාවයක් තියෙනවා. හැබැයි එහෙම නොවි කාලයක් තිස්සේ මේ රසායනික ද්‍රව්‍ය ටික ටික ශරීරගත වෙලා යම් කාලයකට පස්සේ සමහර විට දැන් ආයතනයක නම් එයා සමහර විට ආයතනයෙන් පෙන්ෂන් උත් අරගෙන කාලයක් ගියාට පස්සේ ඔන්න එයාට ලෙඩක් හැදෙනවා. තේරෙනවද කියන එක? හරිද? අපි හිතමු ෆින්ලේස් කම්පැනි මම අර කියපු තාක්ෂණික නිලධාරීන් ටෙක්නීෂියන්ලා එයාලා දැන් ඔහොම කාලයක් වැඩ කරලා අපි හිතමු අවුරුදු 20ක් විතර එක දිගට ආයතනයේ වැඩ කරලා එයාලා රිටයර් වෙනවා. පෙන්ෂන් එක ඒ කියන්නේ ආයතනයෙන් අයින් වෙනවා. ගිහලා දැන් එයාලා ගෙදරට වෙලා සුවසේ ජීවත් වෙනවා. හැබැයි ඔන්න කාලයක් යනකොට මොනවා හරි ස්නායු ආබාධයක් හරි වගුවඩු වල ප්‍රශ්නයක් හරි අක්මාවේ ප්‍රශ්නයක් හරි එහෙම නැත්නම්
පිළිකා තත්වයක් හරි මොකක් හරි ඔන්න ඇති වෙනවා. හරි. ඒතකොට ඒක ඇති වෙන්නේ අපි හිතමු අර කරපු රැකියාව නිසා තමයි ඒක ඇති වෙන්නේ. එහෙනම් ඒක අපි කියන මොන ස්වභාවයක්ද ගන්නෙ? ඒක අනතුරු ස්වභාවය. ඒක රෝග ස්වභාවය. ඒවට අපි කියන පුතේ වෘත්තීය රෝග කියලා. පැහැදිලිද? දැන් ඔය මානසික ආතතිය නිසා ඇති වෙන්නේ ඇත්තටම අනතුරු නෙමෙයි. ඒ කියන්නේ ප්‍රින්සිපල් බැන්න කියලා ඔයා ඒ වෙලාව සමහර අය නම් මිස්ලා ඉන්නවා. ඒ වෙලාවෙම අඬාගෙන සමහරට කලන්ත දාලා වැටෙන්නත් පුළුවන් අය ඉන්නවා. ඒ තරම් අර සංවේදී අය ඉන්නවා. සමහරට ප්‍රින්සිපල් වචනයක් කියපුවම මේ සොට ගාලා නේද? සොට ගාලා මොනවද වැටෙන්නේ? කඳුළු වැටෙන සමහර මිස්ලා ඉන්නවා. නැතුව නෙමෙයි හරි. සමහරට වලක් දැකලා ඇති සමහරට මිස්ලා අඬාගෙන එනවා පන්ති කාමරේටයි. දැන් ලම් ටීචර් ළමයි ගිහලා පොඩි උන් එහෙම ඉන්නවා කියලා. ඒ ටීචර් ප්‍රින්සිපල් ගන්නද මිස් තවත් ඇඬෙනවා. හරි එහෙමයි ඉන්නවා. හරි. ඒ කලාතුරකින් එහෙම අර කලන්තයක් දාලා වැටලා වගේ එහෙම වෙන්නේ කලාතුරකින්. ඒතර එහෙම වෙන්නේ නෑ නේද? හැබැයි එක දිගට දැන් මේ පීඩනයේ යටතේ ආතතිය යටතේ වැඩ කරනකොට අන්න කාලයක් ගෙල්ලා අදිරුදුර පීඩන තත්වයක් හරි දියවැඩියාව හරි ඔය කියපු මොකක් හරි පිස්සු හරි ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක රෝගී තත්වයක්. ඒක වෘත්තීය රෝගයක් කියලා තමයි අපි කියන්නේ. එහෙනම් දැන් වට තේරෙනව නේද? අනතුරක් කියන්නේ ෂණිකව ඒ වෙලාවට ඇති වෙනවා. හරි? අපි බලාපොරොත්තු නොවුණු විදියට සැලසුම් සහගත නොවුණු විදියට අපි නොහිතන විදියට ඒ වෙලාවේ අනතුරක් ඇති වෙනවා. මම කිව්වේ මම මෙහෙම ඇවිදගෙන යනවා මට හිතා ගන්න බැරිද මම ලෙස්සලා දඩෝරියන් ගාලා වැටිලා මගේ මේ ඔළුව මේ පැත්තත් වැදිලා මට සිහිත් නැති වෙලා හරි එහෙම වෙනවා. සමහර විට කොමත් කියන්නේ බෑනේ ඕන අර කොම කියන තත්වයටත් ඇවිල්ලා මේ පැත්ත වැදුණා දැන් හරි මාස ගාන සමහර විට මුකුත්ම සිහියක් නැතුව ඉන්නත් පුළුවන්. හිතුවද මම නිකන් මේ යනකොට ඉස්සලා වැටේ කියලා නෑ හිතුවේවත් පැහැදිලිද? ඒව මොනවද? ඒව අනතුරු ස්වභාවය. ඒවා අනතුරු ස්වභාවය. වට තේරෙනව නේද? රයිට්. අපි එහෙනම් ලියාගමු පුතේ. ඉතින් උදාහරණ කියා ඉන්න පුළුවන් මට ඕන තරම්. ඔයාලට මං හිතන ඉච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ ඕන තරම් උදාහරණ මේ පාඩම කියන්නේ මම එදා කිව්වනේ මේ පාඩම කියන්නේ උදාහරණම තමයි. හරි මේ පාඩම කියන්නේ උදාහරණම තමයි. උදාහරණ කීපයක් ඔළුවේ හැමතිස්සෙම තියාගන්න පාඩම් කරනකොට ඒතර හරි ලේසි මේක තේරුම් ගන්න. රයිට්. ලියමු පුතේ. සැලසුම් සහගත නොවූ සහ සැලසුම් සහගත නොවූ සහ සැලසුම් සහගත නොවූ සහ බලාපොරොත්තු නොවූ ලෙස සැලසුම් සහගත නොවූ සහ බලාපොරොත්තු නොවූ ලෙස රැකියාව තුල නිරතව සිටියේදී මොනරු කෑ ගහනවා රැකියාව තුල නිරතව සිටියේදී රැකියාව නිසා ෂණිකව සිදුවන හානිදායක සිදුවීමක් වෘත්තීය අනතුරක් ලෙස හැඳින්වේ. රයිට්. එනකොට එහා පැත්තට වෘත්තීය රෝගයක් කියන්නේ මොකක්ද කියලා අපි ලියාගමු. රැකියා කරන ස්ථානය තුලදී අහිතකර රසායනික භෞතික හෝ ජෛවීය කාරකවලට ගොදුරු වීමෙන්
කල්යාමේදී මතුවන රෝගී තත්වයක් කල්යාමේදී මතුවන රෝගී තත්වයක් කල්යාමේදී මතුවන රෝගී තත්වයක් වෘත්තීය රෝගයක් ලෙස හැඳින්වේ. වෘත්තීය රෝගයක් ලෙස හැඳින්වේ. වෘත්තීය රෝගයක් ලෙස හැඳින්වේ. right. පැහැදිලිද? එතන අර්ථ දැක්වීම තුල නම් අර භෞතික රසායනික ජෛවීය කියලා විතරයි කියවෙන්නේ. නමුත් මතක තියාගන්න අර කියපු මානසික ආතතිය නිසා ඇත්තටම ඒකේ අර්ථ දැක්වීම තුල ওই කාරණා තුන කිව්වට ඒ මානසික ආතතිය නිසා ඇති වෙන එකත් අපිට දාන්න වෙන්නේ අනතුරක් නෙමෙයි. මොකද ඒක ෂණික වැති. මං කියන්නේ ඒක ෂණික වැති වෙනවා නම් ගොඩක් දුරට අර විදිහේ අර බයිනකොට කලන්ද දාලා ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උද්ඝෝෂණයක් අතරතුර නේද? ගඩොල් පාරක් වෙන්න පුළුවන් දඩෝරියන් ගාලා ඔලුවට. හරි ඒ වගේ දෙයක් නේ. එතකොට ඒ අනතුරු ස්වභාවයට වඩා එතන තියෙන්නේ මාර කියවනේ ඒ ආතතිය නිසා ගොඩක් දුරට ඇති වෙන්නේ මේ රෝග ස්වභාවය. හැබැයි අර අර්ථ දැක්වීම තුල වාලගේ සිලබස් එකේ ගුරුවත් පොතේ ඒ කැලේ තුන දාලා නැහැ. ඒ කැලේ දෙක දාලා නැහැ. මොකද බහුලව ඇති වෙන්න පුළුවන් ඔය අනතුරු තත්ත්ව තමයි භෞතික රසායනික ජෛවීය. ඔය ප්‍රචණ්ඩත්වයේ මානසික ආතතියෙන් කියන හැමතිස්සෙම ඇති වෙන තත්ත්ව නෙමෙයි කලාතුරකින්. අපේ රටේ පාසල් 10000ක් විතර තියෙනවා. 10000 ගාණක් තියෙනවා ඔක්කොම. මම කියන්නේ ওই පාසල් 10000 ගාණෙම ওই තත්ත්වයේ තියෙනවා කියලා. කලාතුරකින් එක පාසලක දෙකක තුනක එවැනි තත්ත්ව තියෙන්න පුළුවන්. සමහර විට යම් යම් පාසල් පවත්වාගෙන යාමේදී යම් විදිහකින් පොඩි ඉතින් ඒ ටෆ් ස්වභාවයක් විදුහල්පතිවරුන්ගේ තියෙන්න පුළුවන්. නමුත් ඒක සමහර විට ලොකු ආතති තත්ත්වයක් ඇති කරන්න හේතු වෙන්නේ නැහැ. ඒක නිසා දැන් අර මෙතන ඒ නිසා වෙන්නේ නැති ගොඩක් දුරට අර්ථ දැක්වීම හදනකොට යාලා අර ශ්‍රම සූක්ෂම ආපදා සහ මනෝ සමාජීය ආපදා කියන එක අයින් කරලා උතන අර්ථ දැක්වීම දෙන්නේ නැත්තේ. මොකද අපි බහුලව භෞතික රසායනික සහ ජෛවීය කියන ආපදා වලට තමයි පොදුරින්නේ. ඔයාලා ඔය විශේෂයෙන් ව්‍යුහගත එකේ ඒ ප්‍රශ්න ලියනකොට දැන් බැරිලාවත් ඇහුවොත් ඔයාලගෙන් මේ බහුලව සිදුවන ආපදා තුනක් නම් කරන්න කියලා. බහුලව සිදුවන ආපදා වර්ග තුනක්. හරි? නැත්නම් බහුලව දැකිය හැකි නේද? වෘත්තීය ආපදා වර්ග තුනක් කියලා ඇහුවොත් ඔයාලා ඔය කියන තුන ලියන්න අනිවාර්යෙන්. භෞතික, රසායනික, ජෛවීය. ඔය තුන ලියන්න අර ශ්‍රම සූක්ෂම ආපදා සහ මනෝ සමාජීය ආපදා කියන ඇත්තටම ඊටමත් අඩුවෙන් තමයි එවැනි ආපදා හඳුනා ගන්න තියෙන්නේ. හරි? අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ දැන්. මං කිය ශ්‍රම සූක්ෂම ආපදා වුණත් එහෙම ගොඩාක් බහුලව දකින්න තියෙන ආපදා වර්ගයක් නෙමෙයි. හැබැයි භෞතික ආපදා හරි රසායනික ආපදා ජෛවික ආපදා ඒවා සුලභව මේ වෘත්තීන් තුල අපිට හඳුනා ගන්න සිද්ධ වෙන ආපදා කියලා අපි කියනවා. පැහැදිලිද? right. හොඳයි. එතකොට දැන් ඊළඟ දවසේ අපිට කතා කරන්න තියෙනවා පුතේ ඔයාලත් එක්ක මේ වෘත්තීය ආපදා වැළැක්වීම සම්බන්ධව. ඒතර මේ වෘත්තීය ආපදා වැළැක්වීම අපි පියවර 3ක් ඔස්සේ තමයි සිද්ධ කරනවා කියලා කියන්නේ. ඒතර ඒකෙදි පළවෙනි පියවර අපි කියන ඔක්කොටම කලින් පුතේ වෙන්න. දැන් මෙතනදී අපි ආයතනයක් මූලික කරගෙන කතා කරන්නේ මොකක් හරි කර්මාන්ත ශාලාවක් කියලා හිතන්න. ඒතර මේ කර්මාන්ත ශාලාව තුල සිද්ධ වෙන්න පුළුවන් සියලුම ආකාරයේ ආපදා අපි මුලින්ම හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. ඒතර මේ ආපදා හඳුනා ගැනීම සඳහා අපි ආපදා නැත්නම් අපි එතනදි කියනවා අපි ආපදා විගණනයක් සිද්ධ කරන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් අපි කියනවා ආරක්ෂක විගණනයක්. ආරක්ෂක විගණනයක් සිද්ධ කරන්න අවශ්‍ය නැහැ. ඒතර ආරක්ෂක විගණනය හරහා ඒ ආයතනය තුල සිදුවිය හැකි සියලුම ආකාරයේ ආපදා අපි හඳුනා ගන්න ඕන. ඊට පස්සේ අපි ආපදා විශ්ලේෂණය හා ඇගයීම කරනවා. එතනදී මම ඉස්සරහා දැන් කතා කරන ටික පොඩ්ඩක් මේ සාරාංශය කියලා ඊළඟ දවසේට අපි කතා කරමු ලියාගමු. එතනදී අපි ප්‍රධාන වශයෙන් කරන්නේ අර සිදුවෙන්න පුළුවන් කියලා හඳුනාගත් ආපදාවල ඒ සිදුවීමේ ප්‍රවණතාවය. සමහර ආපදා තියෙන්න පුළුවන් පොතේ ඒවා එහෙම සිද්ධ වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. හැබැයි සමහර ආපදා තියෙන්න පුළුවන් සිද්ධ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. හරි. සමහර ආපදා තියෙන්න පුළුවන් ඒකේ තීව්‍රතාවය වැඩි. එහෙම නැත්නම් ඒකේ හානිය වැඩි. හරි. දැන් උදාහරණයක් විදිහට අපි විදුලිය කියන එක ගත්තොත් විදුලිය කියලා කියන්නේ දැඩි හානියක් ඇති කරන්න පුළුවන් ආපදා තත්ත්වයක්. හරි. ඒතර අන්න එහෙම අපි හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන මේවා අපි ඒ තියෙන ඒකේ අපි කියමු හානිය ඇති කරන්න තියෙන හැකියාව මත අපි ඒ ටික මොකද කරන්න ඕනේ? පෙළගස්ව ගැනීමක් කරන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ තමයි අපි ආපදා වැළැක්වීමට එන්නේ. ඒතර ආපදා වැළැක්වීමේ දූරාවලියක් තියෙනවා. හරි. අපි ඒක කතා කරමු. වැළැක්වීම ඊට පස්සේ අවම කිරීම
ඊට පස්සේ නැත්නම් වැලැක්වීම, විකල්ප භාවිතය. හරි. ඊට පස්සේ ඔය ඉංජිනේරුමය ක්‍රියාමාර්ග කියලා තියෙනවා. ඊට පස්සේ පරිපාලනමය ක්‍රියාමාර්ග යනාදී වශයෙන් ඉස්සේ අර පුද්ගල ආරක්ෂක පැළඳුම් භාවිතය. ඒ වගේ අර පියවර කීපයක් ඔස්සේ අපිට මේ නැත්නම් පියවර කියන්න බෑ. ස්තර කීපයක් ඔස්සේ අපිට මේ ආපදා වැළැක්වීම කරන්න පුළුවන්. හරියට ඔයාලා ඉගෙනගෙන තියෙනවා නම් අපි අර ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේදී දූරාවලියක් කතා කරනවානේ. අන්න ඒ වගේම දූරාවලියක් කතා කරන්න තියෙනවා. පැහැදිලිද? එතකොට ඉහළම ඵලදායිතාව තියෙන්නේ වැළැක්වීම කියලා කියනවා. වැළැක්වීමට යන්න බැරි නම් තමයි විකල්ප භාවිතයට එන්න කියන්නේ. විකල්ප භාවිතයටත් එන්න බැරි නම් අපි කියනවා ඊට පස්සේ ඉංජිනේරුමේ ක්‍රියාමාර්ග වලට නැත්නම් උපකරණ භාවිතය, රිමෝට් කන්ට්‍රෝල්ස් වගේ දේවල් භාවිත කරනවා. හරි. ඊට පස්සේ රසායනාගාරයක් නම් අපිට පුළුවන් බිත්තිවල වාතය ඇද දමන පංකා සවි කරන්න. ඒ වගේ. හරි. ඊට පස්සේ තමයි අපි කියනවා මේ පරිපාලනමය ක්‍රියාමාර්ග. ඊට පස්සේ අවසානට තියෙනවා අපි ආරක්ෂිත ඇඳුම් ඇඳීම කියන එක. රයිට්. ඉතින් ඔය ටික තමයි අපි ඊළඟ දවසේ කතා කරන්නේ. මම නිකමට මතක් කළේ පොඩි අදහසක් ගන්නත් එක්ක ඊළඟ දවසේ කතා කරන්න තියෙන ටික. ඒතර ඔය ටික ඔක්කොම කතා කරනවා ඊළඟ දවසේ. හරි. කතා කරලා ඉවර වෙලා මේකේ අවසානයේ තියෙනවා මේ ආපදා වැළැක්වීම සඳහා නීතිමය ප්‍රතිපාදන සම්බන්ධව 52ක් කතා කරනවා. 50 නෙමෙයි 52ක් acts කියලා තියෙනවා. හරි. 50 ආඥා 52ක් ගැන කතා කරන්න තියෙනවා. හරි. කර්මාන්ත ශාලා ආඥා 50 සහ කම්කරු වන්දි ආඥා 50 කියලා ආඥා 52ක් කතා කරන්න තියෙනවා. ඒ 52 සහ එතනින් එහාට තොරතුරු ටික අපි ඊළඟ සිකුරාදා ක්ලාස් එකේ කතා කරලා මේ පාඩම සම්පූර්ණ ඉවර කරනවා. එතකොට මේ එන සඳනේ මේ ඊට පස්සේ සඳ නැවත අලුත් පාඩමක් පටන් ගන්නවා. මොකද්ද මම ඔයාලා වෙනුවෙන් කරනවා කියපු පාඩම වැවිලි භෝග සහ සුළු අපනයන භෝග නිෂ්පාදන සැකසීම කියන පාඩම කරනවා. එතකොට කැමති අයට එකට සම්බන්ධ වෙලා ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න හැකියාව තියෙනවා. right. එහෙනම් අදට අපි ක්ලාස් එක නතර කරමු. අපි නැවත සඳුදා 5ට මේ පාඩම කරන්න පන්තිය දානවා. ඒතර හැමෝම එදාට සම්බන්ධ වෙලා ඊටු ටිකක් කරගන්න. පැහැදිලිද? right. එහෙනම් පුතේ අදට අපි ක්ලාස් එක නතර කරමු. අපි නැවත සඳ හම්බෙමු. එතකල් හැමෝටම ආයුබෝවන්.